ශ්වසනය වගේ ජෛව ක්‍රියාවලිය නතර වුණොත් එහෙම හරි ඉක්මනට මරණයටපත් වෙනවා. බහිස්ත්‍රාවය වගේ ජෛව ක්‍රියාවලිය නතර වුණොත් එහෙම දවස් ගාණක් විඳවල මරණයටපත් වෙනවා. හරි. එහෙම තමයි. ඒ කියන්නේ ජෛව ක්‍රියාවලිය කියන එක අනිවාර්යෙන් සිදුවේ. පැරණීසියම වට කරගෙන දෙපැත්තෙන් එයාව හැදෙනවා. ඇමීබා. ඔකට කියනවා අපි යාගේ ව්‍යාජ්‍ය මුඛය. ව්‍යාජ්‍ය මුඛය කියන්නේ බොරු කටක්. එහෙනම් සෛල අක්‍රිය වුණොත් ඔයාලගේ දේහ ක්‍රියාත්මක වෙන්නේ ආන්න කවුරු හරි ජීවියෙක් මරණයටපත් වුණොත් එයාගේ සෛල අක්‍රිය වෙනවා. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් මොකටම වැඩි පටන් ගමු නේද? වැඩි පටන් ගන්න තියෙන්නේ. හරි. පළවෙනි ප්‍රශ්නේ තියෙන අකුණක් ඇතිවන විට මුලින්ම ආලෝකය පෙනී පසුව හඬ ඇසේ. ඒක තමයි දුන්නේ ඔයාලට තනියෙන් ගෙදරදී ලියන්න කියලා ලියලා 3-4 දෙනෙක් කියලා තිබුණා. එක්කෙනෙක් එර තිබ්බ එක සම්පූර්ණ වැරදි. මම යාට මැසේජ් එකක් දැම්ම සම්පූර්ණ වැරදි වීඩියෝ එක ආයෙත් බලන්න කියලා. ගොඩක් අය ලියති උත්තර හරි. අකුණක් ඇති වෙනකොට මුලින් මට කියන්න අකුණක් ඇති වෙනකොට මුලින්ම හඬ ඇහෙනවද නැත්නම් මුලින් ආලෝකය පේනවද නැත්නම් දෙකම එකට ඇහෙනවද මොකක්ද වෙන්නේ කියලා මට ඉස්සෙල්ලාම කියන්නකෝ. මුලින්ම ආලෝකය පේනවා. ඔව් මුලින් ආලෝකය පේනවා ඊට පස්සේ හඬ ඇහෙනවා. එතකොට අපි උත්තරේ ලියන්න ඕනේ ශබ්දයේ වේගයට වඩා ආලෝකයේ වේගය වැඩි. ඒ නිසා පළමු ආලෝකය දර්ශනය වෙනවා. එහෙනම් පළමුව අකුණේ ආලෝකය පේනවා. පසුව හඬ ඇසේ කියලා අපි ලියන්න ඕනේ. ඒක තමයි උත්තරේ. හරිද? ඒක තමයි උත්තරේ. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ගුවන් යානයක හඬ ඇසෙන විට යාපු වස්තුකර බොහෝ ඈතට ගොස් ඇත. එතන උත්තරේ මොකක්ද එතකොට එන්න ඕනේ? ගුවන් යානයක් අපිට පේනකොට අපි ගුවන් යානයේ සද්ද තියෙන දිහා කියලා මෙහෙම බලනකොට ඒ හරිය නෙමෙයි ගුවන් යාන අපි පහු කරන් දුරට ගිහිල්ලා. හේතුව මොකක්ද? ඔක හොඳටම පේනවා අර තිබුණා ඉතර කපීර් කියලා ගුවන් යානා වර්ගයක් ප්‍රහාරක යාන. සද්ද ඇහෙනකොට අපි සද්ද දිහා බලනකොට පේන්නත් නැහැ ගිහිල්ලත් ඉවරයි. ඒ කියන්නේ හඬ පස්සේ එන්නේ ආලෝකය ඉස්සෙල්ලා අපිට පේනවා. එතකොට කපීර් ගුවන් යානයක් එනවනම් අපි හිතමුකෝ මේ බටහිර පැත්තෙන් එනවා කියලා. මේ පැත්තෙන් සද්ද එනවා ටක් ගාලා නැගෙනහිර පැත්ත අපි බලන්න ඕනේ. එතකොට පේනවා මෙන්න යනවා ගුවන් යාන. ගුවන් යානේ ගිහිලා ටිකේලාකින් තමයි ඕ ගාලා හත් දෙන්න. ගුවන් යානේ මේ මොහොතේම පේනවා. හේතුව තමයි ආලෝකයේ වේගයෙන් ගමන් කරන නිසා. එතකොට හඬ හිමින් එන නිසා ගුවන් යානේ ගමන් කරාට පස්සේ තමයි අපිට හඬ ඇහෙන්නේ. ඒ විදිහට ඒ උත්තරේ ලියලා තියෙන්න ඕනේ. දෙවෙනි එක. තුන්වෙනි එක. ට්‍රේන් පීලට කන දැපුව විට ඈතින් පැමිණ දුම්රිය හඬ පැහැදිලිව ඇසේ. එතෙන්දී මොකද්ද දෙන්නේ? එතෙන්දී මෙහෙම. වාතය තුලින් ධ්වනිය ගමන් කරන වේගයට වඩා වාහනය තුලින් ධ්වනිය ගමන් කරන වේගය වැඩි. වාතය තුලින් ධ්වනිය ගමන් කරන වේගයට වඩා වාහනය තුලින් ධ්වනිය ගමන් කරන වේගය වැඩි. එබැවින් වාතය තුලින් ධ්වනිය ඇසීමට පෙර පීල තුලින් දුම්රිය හඬ ඇසේ. ආන්න එහෙම ලියලා තියෙනවා. වර්ෂාවකට පසු ඈතින් ඇසෙන ශබ්ද පවා ඉතා හොඳින් ඇසේ. හේතුව මොකද්ද කියලා අහනවා. හේතුව තමයි වාතය තුලින් ධ්වනිය ගමන් කරනවට වඩා ජලය තුලින් ධ්වනිය ගමන් කරන වේගය වැඩි. වර්ෂාවකට පසු වාතයේ ආර්ද්‍රතාවය කියන්නේ වාතයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි නිසා මොකද වෙන්නේ? සාමාන්‍ය වාතය තුලින් ධ්වනිය ගමන් කරාට වඩා ඉතා හොඳින් සාමාන්‍ය වාතය තුලින් ධ්වනිය ගමන් කරාට වඩා ඉතා හොඳින් ජලය තුලින් ධ්වනිය ගමන් කරන නිසා අර ආර්ද්‍රතාව වැඩි වාතය තුලින් ඉතා හොඳින් ඈතින් ඇසෙන ශබ්දවල ධ්වනිය අපි වෙත ලං වෙනවා. ඒ නිසා අපිට ඒක හොඳින් ඇහෙනවා. වේදනලාමකින් සිරුර අභ්‍යන්තරයේ ඇති සියුම් හඬවල් හොඳින් ඇසේ. හේතුව තමයි මොකද? එදා මම ඉඳලත් පෙන්නනවා. හේතුව තමයි මොකද්ද? වේදනලාවේ ඇතුලේ ඉතා සියුම් ලෝහ තහඩුවක් තියෙනවා. අපේ ශරීරයේ තියෙන ශරීර අභ්‍යන්තරයේ තියෙන හඬවල් වලට අදාළව ඒ ලෝහ තහඩුව කම්පණය වෙනවා. එතකොට ඒ කම්පණයට අදාළව වේදනාව තුල තියෙන වායු කඳ කම්පණය වෙනවා. එතකොට ඒ වායු කඳ අර නලෝස්සේ අපේ කන දක්වා ආවම අපිට සිරුර අභ්‍යන්තරයේ පවතින ශබ්ද ඉතාම හොඳින් ඇහෙනවා. ඒක තමයි හේතුව. 6 වෙනි එක.
අතීතයේදී විශාල ගොඩනැගිලි තුල නැව් තුල මිනිරන් ආකාරය ස්ථාන වල සිට ශබ්දය ඈතට සම්ප්‍රේෂණය කිරීමට කතා නාල භාවිත කර ඇත. කතා නාල කියන්නේ බටයක්. ඒ බටේට කතා කරාම බටේදී කියනවා. හේතුව තමයි මොකද්ද? ඒ නලයේ තුලින් ධ්වනිය ගමන් කරනවා අවට විසිරියන්නේ නැහැ. නලයේ තුලින් ධ්වනිය ගමන් කරනවා අවට විසිරියන්නේ නැහැ. එම නිසා මොකද වෙන්නේ? වැඩි ඈතකට එම හඬ ගමන් කරවීමේ හැකියාව ලැබෙනවා. ආන්ගේ උත්තර එහෙම ලියලා තියෙන්න ඕන. ඊළඟට 7 වෙනි එක. කාලතුවක්කුවකින් වෙඩි හොඬයක් නිකුත් කිරීමේදී වෙඩි හඬ සහ දුමාරය නිකුත් වන්නේ එකම මොහොතේවත්. ඈත සිට නිරීක්ෂණය කරන්නෙකුට වෙඩි හඬ ඇසෙන්නේ දුමාරය පෙනී ටික වේලාවක් ඒ කියන්නේ මද වේලාවකට පසුව. ඒක බලන්න දාලා ඔය නිදහස් උත්සව වේලාවදී එහෙම තියෙනවා ආචාර වෙඩි මුර සම්දර්ශන කියලා. ඒ කියන්නේ කාලතුවක්කු වෙඩි ප්‍රහාර 21ක්. ඩෝන් ගාල 21ක් පත්තු කරා. උස් වෙඩි ඇත්තේව නෙමෙයි. ඩෝන් ගාල පුපුරනවා විතරයි. ඒක අර මුහුද පැත්තට හරවලා ඩෝන් ගාල පුපුරනවා. වඩා කියලා ගෝල් පේස් එකේ නොක් කරන්නේ. ඉතින් අර අපි ඈත ඉඳන් වීඩියෝ කරන කට්ටියට පේනවා එකපාර ලොකු දුමක් එක්ක කාලතුවක්කු ගැස්සෙනවා පේනවා. ඊට පස්සේ තමයි ඩිං ගාලා හද්දේ. හේතුව තමයි ආලෝකය ශබ්දයට වඩා, ඒ කියන්නේ ආලෝකයේ ධ්වනියට වඩා වේගයෙන් ගමන් කරන නිසා පළමුව අපිට දුමාරය පේනවා. පසුව පැමිණෙන හඬ අපිට ඉස්පස්සේ තමයි ඇහෙන්නේ. මුලින් අපිට දුමාරය පේනවා ඊට පස්සේ හඬ අපිට ඇහෙනවා. ඕක තමයි ප්‍රශ්න 4 උත්තර. ඉතින් ඔය විදිහට උත්තර ලියලා තියෙනවා. හරි ළමයි දෙතුන් දෙනායි මට උත්තර ලියලා ඉවරයි. එහෙනම් අපි අද අලුත් පාඩමක් පටන් ගමු. අලුත් පාඩම තමයි 12 වෙනි පාඩම. 12 වෙනි පාඩම ජෛව ක්‍රියාවලි. ජෛව ක්‍රියාවලි. අලුත් පාඩමක් ජෛව ක්‍රියාවලි. ජෛව ක්‍රියාවලි කියන්නේ මේ ජීවීන් තුල ජීවය පවත්වා ගැනීම සඳහා උදව් වන ක්‍රියාවලි. මේ ජීවීන්ගේ ජීවය පවතින්න උදව් වන ක්‍රියාවලි. ඒවා තමයි ජෛව ක්‍රියාවලි. ජීවී දේහ තුළ සිදුවන ක්‍රියාවලි. මේ ජෛව ක්‍රියාවලියක් නතර වුණොත් මොකද වෙන්නේ? මරණයටපත් වෙනවා. මේ ජෛව ක්‍රියාවලිය නතර වුණොත් එහෙම මරණයටපත් වෙනවා. සමහර විට එකවර මරණයටපත් වෙන්න පුළුවන් සමහර ජෛව ක්‍රියාවලි නතර වුණොත්. ශ්වසනය වගේ ජෛව ක්‍රියාවලියක් නතර වුණොත් එහෙම හරි ඉක්මනට මරණයටපත් වෙනවා. බහිස්ත්‍රාවය වගේ ජෛව ක්‍රියාවලිය නතර වුණොත් එහෙම දවස් ගාණක් විඳවල මරණයටපත් වෙනවා. හරි? එහෙම තමයි. ඒ කියන්නේ ජෛව ක්‍රියාවලිය කියන එක අනිවාර්යෙන් සිදු වෙන්න ඕන දේවල්. ඒ මොනවා හරි ජෛව ක්‍රියාවලියක් අඩපණ වුණොත් නතර වුණොත් එහෙම මොකද වෙන්නේ? සිරුරට විශාල වශයෙන් හානි සිදු වෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි මරණය. හොඳයි. එහෙනම් අපි බලමු ජෛව ක්‍රියාවලි කියන්නේ මොනවද? ජෛව ක්‍රියාවලි ගැන ඉගෙන ගන්න කලින් අපි ඉස්සෙල්ලාම බලමු මේ අපේ දේහේ මේ ජෛව ක්‍රියාවලි වලට උදව් වෙන කුඩාම ඒකකය මොකක්ද කියලා. මේ ජෛව ක්‍රියාවලට උදව් වෙන කුඩාම ඒකකය මොකක්ද කියලා. එහෙම නැත්නම් අපේ දේහය හැදිලා තියෙන්නේ කොහොමද කියලා බලමු. ඊට කලින් මම ඔයාලට වෙන කතාවක් කියන්නම්. අපි උදාහරණයක් විදිහට ගමු තට්ටු කීපයක ගොඩනැගිල්ල. තට්ටු 6ක හෝ 7ක ගොඩනැගිල්ල. තට්ටු 6ක ගොඩනැගිල්ලක් ගමු. ඉස්කෝලේ තියෙන එහෙම නැත්නම් ඔයාලගේ ඉස්කෝලේ තියෙන තට්ටු 3 තට්ටු 2 3 ගොඩනැගිල්ල. අපි ඒ වගේ එකක් ගමු. හරි? මෙන්න තියෙනවා මේ ගොඩනැගිල්ල. තට්ටු කොටස් 4ක ගොඩනැගිල්ල. බිම් මහලයි, පළමු මහල, දෙවෙනි මහල, තෙවන මහල. මේ වගේ ඔක්කොම මහල් 4ක ගොඩනැගිල්ල. හරි. දැන් මට කියන්න දැන් මෙහෙම. මේක හදලා තින්නේ මේ ගොඩනැගිල්ලක් හැදෙන්නේ මොනවාගෙන්ද? ගොඩනැගිල්ලක් හදන්නේ මොනවාගෙන්ද? ඉබේටම එන්නේ නැහැ. ගඩොල් වලින් හදන්නේ. ආහරයි. ගොඩනැගිල්ලක් හදන්නේ යොදා ගන්න පළවෙනි දේ තමයි ගඩොල්. බබා අඬනවා කාගේ හරි. බබා දෙන්න අම්මගේ අතට ඊට පස්සේ එන්න පන්තියට. හරි. ගඩොල් එකතු වුණාම මොනවද හැදෙන්නේ? ගඩොල් එකතු වුණාම ගඩොල් එකට තියලා හැදෙන්නේ මොකද්ද? බිත්ති. ගඩොල් එකතු වෙලා හැදෙනවා බිත්ති.
ගඩොල් එකතු වෙලා හැදෙනවා බිත්ති. බිත්ති එකතු වෙලා මොනවද හැදෙන්නේ? කාමරය. බිත්ති එකතු වෙලා හැදෙන කාමරයක්. කාමරය. බිත්ති එකතු වෙලා කාමර හැදෙනවා. කාමර එකතු වෙලා මේ එක මහලක් හැදෙනවා. කාමර එකතු වෙලා තමයි මේ එක මහලක් මේ බිම් මහල, පළමු මහල, දෙවන මහල, තුන්වෙනි මහල එහෙම කියන්නේ. මේ මහල් හතර ගොඩ කියලා ගත්තොත් මේ එක මහලක් හැදෙනවා මේ කාමර එකතු වෙලා. අපි දමු වෙන නම. කාමර එකතු වෙලා මහල්. එහෙනම් තට්ටු. ඔය තට්ටු ඔක්කොම එකතු වුණා මොකද්ද හැදෙන්නේ? ඔය තට්ටු ඔක්කොම එකතු වුණා. කියන්න කතා කරන්න. ඔය තට්ටු ඔක්කොම එකතු වුණාම ගොඩනැගිල්ල. සම්පූර්ණ ගොඩනැගිල්ල නේ. ඔය තට්ටු ඔක්කොම එකතු වුණාම ගොඩනැගිල්ල. හරි? ගොඩනැගිල්ල හැදෙනවා. ඔය තට්ටු ඔක්කොම එකතු වුණාම ගොඩනැගිල්ල හැදෙනවා. ඔන්න බලන්න. ගඩොල් එකතු වෙලා බිත්ති හැදුණා. බිත්ති එකතු වෙලා කාමර හැදුණා. කාමර එකතු වෙලා මේ මහලක් හැදුණා. මේ මහල ටික එකතු වෙලා ගොඩනැගිල්ල හැදුණා. හරිද? අපේ ඇඟත් ඔය වගේ. අපේ ඇඟත් ඔය වගේ. දැන් මේකේ කොටස් කීයද? 1 2 3 4 5ක් තිබ්බනේ. කොටස් 5ක්. අපේ ශරීරෙත් ඔය වගේ. අපේ ශරීරෙත් ගඩොල් වගේ චූටි කොටස් එකතු වෙලා චූටි කොටස් ගොඩාක් එකතු වෙලා තමයි අපේ ශරීරය හැදෙන්නේ. මේ නිවසක් හැදෙන්න මූලික වෙච්ච ගඩොල් කැටේ වගේ අපේ ඇඟත් නිර්මාණය වෙන්න මූලික වෙච්ච කුඩාම කොටසක් තියෙනවා. කවුරු හරි දන්නවනම් කියන්න බලන්න මේ කුඩාම කොටසට කියන නම මොකද්ද කියලා. ගෙයක් හැදෙන්න උදව් වුණේ ගඩොල් කැට. ඒ වගේ අපේ ඇඟ හැදෙන්නත් ඒ වගේ උදව් වෙච්ච චූටි කොටසක් තියෙනවා. හදවත සෛල හදවත උලවන්න හදවත නේන හදවත් ගොඩාක් එකතු වෙලාද අපේ ශරීරය හැදුනේ සෛල චූටි සෛල ගොඩාක් එකතු වෙලා තමයි ඔය හදවත නමන ඔක්කොම හැදුනේ එහෙම චූටි සෛල ගොඩක් එහෙනම් සෛල මේ සෛල ගොඩක් එකතු වුණාට පස්සේ හැදෙනවා සෛල ගොඩක් එකතු වුණාට පස්සේ හැදෙනවා පටක කියලා જાතියක්. සෛල ගොඩක් එකතු වුණාම හැදෙනවා පටක කියලා જાතියක්. පටක වර්ග කිව්වම දැන් ඔයාලට එකපාර තේරෙන්නේ නැහැ. දැන් මතක තියාගන්න සෛල එකතු වෙලා පටක හැදෙනවා. පටක කියලා කියනවා දැන් අපේ රුධිරයට කියන රුධිර පටක, ස්නායු පටකය, පේශි පටක, අපිච්ඡද පටක. ඔය වගේ පටක වර්ග තියෙනවා. අපේ ඇඟේ පටක වර්ග. ඔය පටක වර්ග එකතු වෙලා හැදෙනවා අවයව. ඔය පටක වර්ග එකතු වෙලා හැදෙනවා අවයව. ඔය පටක වර්ග එකතු වෙලා හැදෙනවා අවයව. ඔය අවයව එකතු වෙලා හැදෙනවා පද්ධති. ඔය අවයව එකතු වෙලා තමයි හැදෙන්නේ පද්ධති. අවයව කියන්නේ අපිට තියෙන අවයව. අපේ ඇස කියන්නේ අවයවයක්. අපේ සම කියන්නේ ලොකුම අවයවය අපිට පේන්න තියෙන බාහිරින්. ඊළඟට අපේ ආත්මාව, හෘදය, පෙනහළු, වකුගඩු මේ ඔක්කොම අපේ තියෙන අවයව. ඒව තමයි අපේ අවයව. ඔය අවයව ඔක්කොම එකතු වුණා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපේ දිව කියන අවයවය, ඊළඟට ගසනිකාව, අන්න ස්රෝතය, ආමාශය, ග්‍රහණීය, අග්න්‍යාසය, අක්මාව, සුද්‍රාන්තය, මහාන්ත්‍රය, ගුද මාර්ගය, ගුදය ඕම ඔය ටික එකට එකතු වුණාම අපි කියනවා ඒක ආහාර ජීර්ණ පද්ධතිය. ඊට පස්සේ නාස්කුහරය, ගසනිකාව, ස්වරාලය, ශ්වාසනාලය, ශ්වාසනාලිකා, අනුශාසනාලිකා, ඊළඟට වාතකෝෂ, ඊළඟට පෙනහළු මෙන්න මේ ඔක්කොම ටික එකතු වුණාට පස්සේ අපි කියනවා ශ්වසන පද්ධතිය. හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම අපේ වකුගඩු හරි වුක්ක කියලා කියන වකුගඩු ඊළඟට මුත්‍ර වාහිනී මුත්‍රාශය මෙන්න මේ ටික එකතු වුණාට පස්සේ අපි කියන ඕක අපේ නයිට්‍රජනී බහිස්රාවී පද්ධතිය. හරි ඊළඟට ඩිම්බ කෝෂ
ෆැලෝපිය නාල, ගර්භාෂය. හරි ඊට පස්සේ ඒ කොටස් ටික එකතු වුණාට පස්සේ අපි කියනවා මේක මොකද්ද? ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය. ඕන්න ওই විදිහට ඉන්ද්‍රියන් එහෙනම් අවයව එකතු වෙලා හැදෙනවා පද්ධති. මෙන්න මේ වගේ අවයව එකතු වෙලා හැදෙනවා පද්ධති. අවයව එකතු වෙලා හැදෙනවා පද්ධති. ඔය පද්ධති ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි කවුද? ජීවියා හැදෙන්නේ. ඔය පද්ධති ඔක්කොම එකතු වුණාම ජීවියා හැදෙනවා. බලන්නකො. ගෙයක් හැදෙන්න ගඩොල් වගේ ශරීරය හැදෙන්න සෛල. නිවසක් හැදෙන්න ගඩොල් එකතු වෙලා බිත්ති හැදෙනවා වගේ සෛල එකතු වෙලා පටක හැදෙනවා. බිත්ති එකතු වෙලා කාමර හැදෙනවා වගේ පටක එකතු වෙලා අවයව හැදෙනවා. කාමර එකතු වෙලා එක මහලක් හැදෙනවා වගේ අවයව එකතු වෙලා පද්ධති හැදෙනවා. මහල් ඔක්කොම එකතු වුණාම සම්පූර්ණ ගොඩනැගිල්ල හැදෙනවා වගේ පද්ධති ඔක්කොම එකතු වුණාම ජීවියා හැදෙනවා. හරි ලස්සනයි. තාට්ටු ගොඩනැගිල්ලක් වගේ අපේ ශරීරයත් හරි. එතකොට මේ හැම දෙයකම මූලික උනේ සෛලය. මේ සෛල වලින් තමයි පටකක් හැදුනේ. ඒ සෛල වලින් හැදිච්ච පටක එකතු වෙලා අවයව හැදුනා. ඒ වගේ අවයව එකතු වෙලා තමයි පද්ධති ඊට පස්සේ ජීවියා නිර්මාණය වුනේ. එහෙනම් අපේ ශරීරයේ සෑම තැනකම අනිවාර්යෙන් තියෙනවා මොනවද? හැම තැනකම මේ පටක අවයව පද්ධති ජීවියා මේ ඔක්කොම හැදෙනකොට ඒ හැම තැනකම ඉන්නවා සෛල. සෛල නැතුව ජීවියෙක් නැහැ. එහෙනම් සෑම ජීවියෙකුගේම එයාගේ දේහයේ හැදිලා තියෙන මූලිකම කොටස තමයි සෛලය. ඒ නිසා අපි කියනවා ජීවීන්ගේ තැනුම් ඒකකය සෛලයක් කියලා. හොඳට මතක තියාගන්න. ජීවීන්ගේ තැනුම් ඒකකය සෛලය. ඒ වගේම අපේ ඇඟ තුළ සිදුවන සෑම ජීව ක්‍රියාවලියක්ම අපේ ඇඟ තුළ සිදුවන සෑම ජීව ක්‍රියාවලියකටම දායක වෙන්නේ මේ සෛලය. ඒ නිසා අපි කියනවා ජීවීන්ගේ කෘත්‍යමය ඒකකය සෛලය කියලා. ඔන්න බලන්න. ජීවීන්ගේ තැනුම් ඒකකයක් සෛලය, ජීවීන්ගේ කෘත්‍යමය ඒකකයක් සෛලය. කටපාඩම් කළා ටික මතක තියාගන්න. හරි. එතකොට මේ සෛලය කියන එක මුල් කාලේදී කවුරුත් දන්නේ නැහැ හරියට. මොකද්ද මේ සෛලය කියලා එකක් තියෙනවද මොකද්ද කියලා දන්නේ නැහැ. ඔය දන්නේ නැතුව ඉන්න කාලෙදී හරිද? රොබර්ට් හුක් 1665 දී රොබර්ට් හුක් කියන භෞතික විද්‍යාඥයා. එයා මොකද කරේ? එයා කාච කිහිපයක් අරගෙන එයා හැදුවා තනින් අන්වීක්ෂයක්. එයා තනින් අන්වීක්ෂයක් හදලා ඒ අන්වීක්ෂයෙන් කිරල ඇබේක සියුම් පෙත්තක් කපලා බැලුවා. බැලුවට පස්සේ එයා දැක්ක නිකන් මී වදයක කුටීර තියනවා වගේ. මී වදයක කුටීර තියනවා වගේ සිදුරු මහා ගොඩක් දැක්කා. මෙන්න මේ වගේ සිදුරු ගොඩක් දැක්කා. මී වදයක කුටීර තියනවා වගේමයි මෙයා දැක්කේ. මෙයාට හිතෙන්න ඇති මේ මී මැස්ස ගොඩක්වත් හිටියක් දන්නේ නැහැ මෙතන කියලා. මී වදයක කුටීර තියනවා වගේම ඔය විදිහට සිදුරු ගොඩාක් දැක්කයා. මොකේද? කිරලැබේ පෙත්තේ. මෙයා තිරින් අතර කරගෙන තව ඒවා බැලුවා. බලද්දියා දැක්ක ඔය විදිහට චූටි කොටස් වලින් තමයි හැදිලා තියෙන්නේ. මෙයා මේවා නම් කරා මොනවාද? සෛල කියලා නම් කරා. මෙයා තමයි සෛල කියන එක නම් කරේ. එයා සෛල කියලා මේවා නම් කරා. හරි. එතකොට ඔන්න ජීවීන්ගේ තැනුම් ඒකකය තමයි මොකද්ද කියන්න බලන්න. සියලුම ජීවීන්ගේ තැනුම් ඒකකය මොකද්ද? සෛල. ඔව්. එතකොට සියලුම ජීවීන්ගේ කෘත්‍රිම ඒකකය මොකද්ද? සියලුම ජීවීන්ගේ කෘත්‍රිම ඒකකය සෛල. ඒ සෛල. ඔව්. කවුද මේ සෛලය කියන එක ඉස්සෙල්ලම බැලුවේ නිරීක්ෂණය කරේ කවුද? රොබර්ට් හුක්. හරි රොබර්ට් හුක්. එයාම හදපු අන්වීක්ෂණය තමයි ආයක නිරීක්ෂණය කළේ. නේද? හොඳයි. එහෙමනම් 12 වෙනි පාඩමේ පාඩම පටන් ගමු. 12 වෙනි පාඩම ජෛව ක්‍රියාවලි අපිට තියෙන ගොඩක් ලියා ගන්න. හරි. මේ ටික අපි ඉක්මනට ලියා ගමු. ජෛව ක්‍රියාවලි කියන තැන ලියා ගන්න. මාතෘකාව තමයි 12 වෙනි පාඩම ජෛව ක්‍රියාවලි. 12 වෙනි පාඩම ජෛව ක්‍රියාවලි ලියන්න මෙහෙම. ජීවී දේහ සෑදී තිබෙන ජීවී දේහ සෑදී තිබෙන ජීවී දේහ සෑදී තිබෙන
හරි සර්. කුඩාම ඒකකය කුඩාම ඒකකය කුඩාම ඒකකය හරි. වරහන් ඇතුලේ තැනුම් ඒකකය කුඩාම ඒකකය වරහන් ඇතුලේ තැනුම් ඒකකය තැනුම් ඒකකය හරි සර්. සෛලය ලෙස හැඳින්වේ සෛලය ලෙස හැඳින්වේ කුඩාම ඒකකය වරහන් ඇතුලේ තැනුම් ඒකකය සෛලය ලෙස හැඳින්වේ හරි සර්. සෛලය ලෙස හැඳින්වේ අලුත් රූලකින් ලියන්න පටන් ගන්න අලුත් රූලකින් සත්ත්ව දේහ සත්ත්ව සෛල වලින්ද 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 චාක දේහ චාක සෛල වලින්ද චාක දේහ චාක සෛල වලින්ද සෑදී ඇත සත්ත්ව දේහ සත්ත්ව සෛල වලින්ද ශාක දේහ ශාක සෛල වලින්ද සෑදී ඇත හරි සර්. හරි සර්. අලුත් රූලකින් ලියන්න මේ නිසා සත්ත්ව දේහයේ මේ නිසා සත්ත්ව දේහයේ මේ නිසා සත්ත්ව දේහයේ ව්‍යුහමේ ඒකකය මේ නිසා සත්ත්ව දේහයේ ව්‍යුහමේ ඒකකය සත්ත්ව දේහයේ ව්‍යුහමේ ඒකකය සත්ත්ව සෛලය ලෙසත් සත්ත්ව සෛලය ලෙසත් සත්ත්ව දේහයේ ව්‍යුහමේ ඒකකය සත්ත්ව සෛලය ලෙසත් හරි සර්. සත්ත්ව සෛලය ලෙසත් ශාක දේහයේ ව්‍යුහමය ඒකකය ශාක දේහයේ ව්‍යුහමය මෙහෙම ලියන්නේ ව්‍යුහමය ශාක දේහයේ ව්‍යුහමය ඒකකය ශාක සෛලය ලෙසත් හඳුන්වයි ශාක දේහයේ ව්‍යුහමය ඒකකය ශාක සෛලය ලෙසත් හඳුන්වයි හරි සර්. හරි දැන් අලුත් රූලකින් ලියන්න මේ ගොඩක් ලොකුවට ලියන්න එපා ඕවා ගොඩක් ලොකුවට ඉවොත් ඉත මදි වෙනවා අව රූල් 3ක් විතර ලියන්න තියෙනවා අලුත් රූලකින් ලියන්න පටන් ගන්න 1665 දී 1665 දී 1665 දී හරි සර්. Robert Hooke
හරි සර්. Robert Hooke විසින් කිරළ ඇබයක ඡේදයක් ඡේදයක් කියන්නේ කුඩා කොටසක්. මහාප්‍රාන්තයන් කිරළ ඇබයක ඡේදයක් හරි සර්. නිරීක්ෂණය කර හරි සර්. එහි තිබූ මී වදයක මෙන් කුටීර සෛල ලෙස නම් කරන ලදී. හරි සර්. හරි සර්. එහි තිබූ මී වදයක මෙන් කුටීර සෛල ලෙස නම් කරන ලදී. හරි දැන් ඔයාලට දැන් මේ පේනවා නේද රූප තුනක්. ඔව් සර්. පේනවනේ. ඔය රූප තුනේ ඉස්සෙල්ලම ඉන්න එක්කෙනාට කියන්නේ ඇමීබා. ඊළඟ ඉන්න එක්කෙනාට කියන්නේ පැරමීසියම්. ඊළඟ එක්කෙනාට කියන්නේ එව්ග්ලිනා. අපි බලමු මේ මෙයාලා ඇත්තටම අපිට ඇත්තම රූප ටිකක් බලා ගන්න. ඇත්තම වීඩියෝ ටිකක් බලා ගන්න පුළුවන් ද බලමු. ඔයාලට සම්පූර්ණ ලොකෝඩ් ස්ක්‍රීන් එකේ මේක පේනව නේද? ඔව් සර්. right. ඔව් සර්. බලන්න ඔය එහාට මෙහාට යන කට්ටියක් ඉන්නවා නිකන් දම් පාට වගේ පේනවා ඒ දාපු ලවන්න ලයිට් වල ඇටියට පේන්නේ. මෙයා තමයි පැරමීසියම් කියන්නේ. එයාගේ වලට පේනවා නිකන් ඇඟ ඇතුළේ නිකන් එක එක බෝල වගේ කැරකෙනවා. ඇඟ ඇතුළේ එහෙම කෑලි කෑලි නිකන් එහාට මෙහාට හෙල වෙනවා වගේ. පේනවද නේද? ඔව් සර්. ඔව්. මෙයා ඒක සෛලික ජීවියෙක්. ඒ කියන්නේ මෙයාගේ මේ එක සෛලයයි තියෙන්නේ. පැරමීසියම්ගේ දේහය තුල තියෙන එක සෛලයයි. ඒ සෛලයෙන් තමයි හැම දෙයක්ම කෙරෙන්නේ. අපේ ඇඟේ සෛල මහා ගොඩක් තිබ්බට එයාගේ දේහයේ තියෙන එක සෛලයයි. එයාගේ ඇඟ වටේ චූටි චූටි කෙඳි ගොඩක් තියෙනවා. පේනවද දෙපැත්තේ කෙඳි වගේක් තියෙනවා ලොකුවට. ඔව් සර්. හරි ඒ වල දැක්කේ පැරමීසියම් නේ. අපි ඊළඟ බලමු ඇමීබා. මේ ඉන්නේ ඇමීබාවෙක්. මෙයාට තමයි කියන්නේ ඇමීබා කියලා. බලන්න එයාලට අර අරයට වගේ යන්න ඉන්න කකුල් නැහැ. එයා නිකන් මඩගුලියක් වගේ නිකන් අර ජෙලි එකක් වගේ. ටික ඒ ජෙලි එක එක පැත්තකට වර්ධනය වෙනවා වගේ පේනවා. ඒක ඉවරයි. ඉන්න තව තිබ්බ ඇමීබා ඉන්න පෙන්න. මේක බලන්නකො මේ ඇමීබා කෙනෙක් මේ පැරමීසියම් කෙනෙක්ව අල්ලගෙන කන හැටි බලන්න. නොඉන්න ඇමීබා. දැක්කද ඇමීබා පැරමීසියම් කීප දෙනෙක් අල්ලගෙන ඔය මෙයාගේ ඇඟ මැද ඉන්නේ. ඇමීබාගේ ලක්ෂණයක් තමයි යාට නිශ්චිත වශයෙන් කටක් කියලා එකක් නැහැ, මුඛයක් නැහැ,
එයාට පාද නැහැ. එයාට හිතන විදියට ඇඟේ කොටස් පාද බවට පත් කර ගන්නවා. එයාට හිතන විදියට එයාගේ ඇඟේ කොටස් මුඛය බවට පත් කර ගන්නවා. බලන්න අර ආන්න මේ පැරමීසියම්ලා කීප දෙනෙක් මෙයා ගිලලා. ඒ කියන්නේ පැරමීසියම්ව වට කරගෙන මෙයාගේ දේහය හැදෙනවා. ඔන්න බලන්න එක පැරමීසියම් කෙනෙක් අල්ල ගන්න try කරන්න ඔය. එයාගේ ඇඟ හැදෙනවා. පැරමීසියම්ක වහගෙන හැදෙනවා. පැරමීසියම් වහගෙන හැදෙනවා. ඊට පස්සේ පැරමීසියම්ට යන්න බැරි වෙනවා. ඊට පස්සේ එයාගේ ඇඟ ඇතුලේ පැරමීසියම්. දැන් යාව ගිල්ලා වගේ ඔය දැක්කනේ. දැක්කද දෙපැත්තෙන් හැදෙනවා. මේ බලන්න මේ පැරමීසියම වට කරගෙන දෙපැත්තෙන් යාව හැදෙනවා. ඇමීබා. ඔකට කියනවා අපි යාගේ ව්‍යාජ්‍ය මුඛය. ව්‍යාජ්‍ය මුඛය කියන්නේ බොරු කටක්. දැන් යා ඇඟ ඇතුලේ. ඔන්න බලන්න ඔතන ව්‍යාජ්‍ය දැන් ඔය ඉස්සරහට යන්නේ ව්‍යාජ්‍ය පාද හදාගෙන. ව්‍යාජ්‍ය පාදත් එක්ක ඔන්න දෙපැත්තෙන් ඔය හැදෙන්නේ ඒකට කියන්නේ ව්‍යාජ්‍ය මුඛය. එයා නිකන් කටක් හදා ගන්නවා. හදාගෙන කට ඇතුළට අර සතාව දා ගන්නවා. දාගෙන කට වහනවා. ඒ වන්දේ යාව ගානට වට කරලා අල්ල ගන්න හදන්නේ. ඔන්න වට කරලා අල්ල ගන්නවා. දැක්කනේ අර හිමින් වට කර අල්ල ගන්න හදන්නේ. අන්න උනන් තංගල ගැලවිලා ගියා. හරි ඇමීබා බැලුව ඇති නේද? ඔය ඇමීබා ඊට පස්සේ බලමු එයුග්ලිනා කියන්නේ කවුද කියලා. එයුග්ලිනා right මේ ඉන්නේ එයුග්ලිනා. ඔයාලට පේනවද නැට්ටක් වගේ එකක් මෙයා වනනවා. හොඳට බලන්න. ඔව් සර් තියෙනවා. පේනවා සර්. පොඩි නැට්ටක් වගේ එකක් තියෙනව නේද? ඒකට කියන්නේ කශිකාව කියලා. ඒ නැට්ටක් වගේ තියෙනවට කියන්නේ කශිකාව. කශිකාව. හසයක් වගේ වනන්නේ කශිකාව. ඒ කශිකාවක් තියෙන නිසා තමයි අපිට ඒව හඳුන ගන්න පුළුවන් වෙන්නේ එයුග්ලිනා කියලා. ඒ කශිකාව වනලා තමයි එයා මේ ජලය තුලින් එහා මෙහා ගමන් කරන්නේ. ඔය කශිකාව වනලා තමයි ජලය තුලින් එහා මෙහා ගමන් කරන්නේ. මෙයා කොළ පාටනේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. දැන් ඔයාලා දැක්කා ඔය දැක්කේ ඒක සෛලික ජීවි. ඒ කියන්නේ යාට තියෙන එක සෛලයයි. ඒ කියන්නේ අපේ ඇඟේ සෛල ගොඩාක් තිබ්බට එයාගේ ඇඟේ තියෙන එක සෛලයයි. ඒ නිසා අපි යාට කියනවා ඒක සෛලික ජීවීන් කියලා අපි කියනවා. අර කියන්නේ අපි ඒක සෛලික ජීවීන් කියලා. හරි. එහෙනම් එතන ලියාගන්න වෙනම ඒක සෛලික ජීවීන් කියන මාතෘකාව යටතේ ලියාගන්න. ඒක සෛලික ජීවීන් කියන මාතෘකාව යටතේ ලියාගන්න. ඇතැම් ජීවීන්ගේ දේහය ඇතැම් ජීවීන්ගේ දේහය තනි සෛලයකින්
සෑදී ඇත. ඇතැම් ජීවීන්ගේ දේහය තනි සෛලයකින් සෑදී ඇත. තනි සෛලයකින් සෑදී ඇත. මොවුන් ඒකසෛලික ජීවීන් ලෙස හඳුන්වයි. මොවුන් ඒකසෛලික ජීවීන් ලෙස හඳුන්වයි. මොවුන් ඒකසෛලික ජීවීන් ලෙස හඳුන්වයි. ඊළඟ කට්ටිය තමයි බහුසෛලික ජීවීන්. ඊළඟ කට්ටිය තමයි බහුසෛලික ජීවීන්. බහුසෛලිකයි කියන්නේ සෛල ගොඩයි. බහුසෛලිකයි කියන්නේ සෛල ගොඩයි. හරි. එතකොට මට කියන්නකෝ බහුසෛලික ජීවියෙක්. ඔයාලා දන්න බහුසෛලික ජීවියෙක්ගේ නමක් කියන්නේ එක සෛලයකින් නෙමෙයි ඇදලා තියෙන්නේ. සෛල ගොඩකින්. කවුරුද කියන්න බං? මිනිසා මේ අපි. මේ ඉන්න ඔක්කොම සත්තුනේ. සියලුම සත්තු. සියලුම ගස්ස. මේ ඔක්කොම අපිට ඇහැට පේන සියලුම දේවල්. අපිට ඇහැට පේන ශාක සතුන් මේ ඔක්කොම සමහර සුද්ධ ජීවීන්. සමහර සුද්ධ ජීවීන් තියෙනවා සෛල ගොඩක් තියෙනවා. බහුසෛලික. එතකොට මේ බහුසෛලික ජීවීන්ගේ දේහය ගොඩනැගිලා තියෙන්නේ මෙන්න මෙහෙම. ඒක තමයි මොකද්ද? සෛලය. සෛල ඊළඟට තියෙනවා පටක, ඊළඟට තියෙනවා අවයව, ඊළඟට තියෙනවා පද්ධති, ඊළඟට ඉන්නවා ජීවියා. ඕනම තමයි බහුසෛලික ජීවීන්ගේ සම්පූර්ණ ශරීරය ගොඩනැගිලා තියෙන්නේ. ඒතර බහුසෛලික ජීවීන්ගේ ශරීරය සෛල ගොඩකින් තමයි හැදලා තියෙන්නේ. ලියන්න මෙහෙම බහුසෛලික ජීවීන් කියන මාතෘකාව යට. බහුසෛලික ජීවීන් කියන මාතෘකාවට මෙහෙම ලියා ගන්න. මිනිසා ඇතුළු බොහෝ සතුන්. මිනිසා ඇතුළු බොහෝ සතුන්. මිනිසා ඇතුළු බොහෝ සතුන් සෛල විශාල ගණනකින් සෑදී ඇත. මිනිසා ඇතුළු බොහෝ සතුන් සෛල විශාල ගණනකින් සෑදී ඇත. මිනිසා ඇතුළු බොහෝ සතුන් සෛල විශාල ගණනකින් සෑදී ඇත. මොවුන් බහුසෛලික ජීවීන් ලෙස හඳුන්වයි. මොවුන් බහුසෛලික ජීවීන් ලෙස හඳුන්වයි. මොවුන් බහුසෛලික ජීවීන් ලෙස හඳුන්වයි. හරිද? හරි සර්. හරි සර්. එතන තව රූල් තියනවා නේද? ඉතුරුයි නේද රූල්? ඔව් සර්. හරි. අලුත් රූල් එකකින් මෙහෙම ලියන්න. අලුත් රූල් එකකින් මෙහෙම ලියන්න. බහුසෛලික ජීවීන් කියන මාතෘකාවටම අලුත් රූල් එකකින් ලියන්න මෙහෙම. බහුසෛලික ජීවීන්ගේ දේහයේ බහුසෛලික ජීවීන්ගේ දේහයේ බහුසෛලික ජීවීන්ගේ දේහයේ සංවිධාන මට්ටම් පහත පරිදි වේ. බහුසෛලික ජීවීන්ගේ දේහයේ සංවිධාන මට්ටම් පහත පරිදි වේ. බහුසෛලික ජීවීන්ගේ දේහයේ සංවිධාන මට්ටම් පහත පරිදි වේ.
හරි බහුසලික ජීවීන්ගේ දේහයේ සංවිධාන මට්ටම් පහත පරිදි වේ කියලා මේක මේ සටහන සම්පූර්ණ කරගන්න ඕනේ. සෛල, පටක, අවයව, පද්ධති අවසානයේ ජීවිය. හරි සර්. හරි සර්. නියමයි ඉස්පන් ලියාගත්තද? හරි සර්. 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 අපි ඉස්සෙල්ලා බලමු එහෙනම් සෛලය කියන්නේ මොකක්ද කියලා. සෛලය කියන්නේ මොකක්ද කියලා බලමු. හරි? සෛලය කියන්නේ අපේ ජීවයේ ව්‍යුහමය ඒකකය, අනිත් එක තමයි අපේ ජීවීන්ගේ කෘත්‍යමය ඒකකය. සෛලය කියන්නේ ව්‍යුහමය ඒකකය. අනිත් එක කෘත්‍යමය ඒකකය. දැන් අපේ දේහය සම්පූර්ණයෙන් අපේ දේහය හැදිලා තියෙන සෛල වලින්නේ. අපේ මුළු ඇඟම හැදිලා තියෙන සෛල වලින්. අස්ථි හැදිලා තියෙන අස්ථි සෛල වලින්. පේශි හැදිලා තියෙන පේශි සෛල වලින්. හරි? එතකොට දැන් හෘදය හැදිලා තියෙන හෘදයට අදාළ වෙනම සෛල වර්ග තියෙනවා. ඒ වගේම අපේ දේහයේ හැම තැනක්ම සෛල වලින් හැදෙනවා. එතකොට අංගන් ඒ නිසා අපේ ඇඟ හැදිලා තියෙන සෛල වලින් අපේ දේහ ව්‍යුහය ගොඩනැගිලා තියෙන සෛල වලින්. දේහ ව්‍යුහය සෛල වලින් ගොඩනැගිච්ච නිසා දැන් නිවසක ව්‍යුහය හැදෙන්නේ ගඩොල් වලින්. නිවසක ව්‍යුහය ගඩොල් වලින් හැදෙන නිසා අපි කියනවා නිවසක ව්‍යුහමය ඒකකයේ ගඩොල. නිවසේ ව්‍යුහමය ඒකකයේ ගඩොල. හරි? ඒ නිසා අපි ඒක කියනවා ව්‍යුහමය ඒකකය. එහෙනම් අපේ ඇඟේ ව්‍යුහමය ඒකකය මොකද්ද? සෛලය. අපේ ඇඟේ ව්‍යුහමය ඒකකය සෛලය. දැන් අපි ගමු මෙහෙම. අපි ගමු කොහේ අපි නම් ගොවිපලක්. ගොවිපලක් තියෙන. එහෙම නැත්නම් හිතන්නකෝ කර්මාන්ත ශාලාව. එහෙම නැත්නම් හිතන්නකෝ හරි ඔයාලගේ ඉස්කෝලේ හිතන්නකෝ ඉස්කෝලේ. දැන් මේ දවස්වල ඉස්කෝලේ තියෙනවද? නෑ සර්. ඔව් දැන් මේ දවස්වල ඉස්කෝල කියන එක දැන් මේ දවස්වල ඉස්කෝලයක් කියලා තිබ්බට තියෙන්නේ ගොඩනැගිලි විතරයි. මේ දවස්වල තියෙන්නේ ගොඩනැගිලි විතරයි. හරි. ඇයි දැන් ඉස්කෝලයක් කියලා නමට තිබුණාට දැන් ඉස්කෝලෙන් කරන කාර්යය කෙරෙන්නේ නැහැ. ඒ කවුරු නැති නිසාද? ළමයි නෑ ගුරුවරු නැති ඇත්තටම මට කියන්න. ඔව් දැන් මට ඇත්තටම කියන්න ඉස්කෝලේ කියන දේ වටිනාකම තියෙන්නේ ළමයි ඉන්නකොටද ගුරුවරු ඉන්නකොටද? ගුරුවරු ළමයි ඉන්නකොට. ළමයි දෙගොල්ලම ඉන්නකොට. දෙගොල්ලම ඉන්නත් ඕනේ. ඔව් දෙගොල්ලම ඉන්න ඕනේ. අහගන්න කොහොමද? දැන් මතකද ඒ දවස්වල ඉස්කෝලේ දැන් ඔයාලා කවුරුත් ඉස්කෝලේ ආවේ නැහැ. ගුරුවරු ඉස්කෝලේ ගියා කාලයක්. අර උත්තර ප්‍රදේශයේ කොවිඩ් වැඩිපුර පැතිරෙන්න පටන් ගත්ත ගමන්ම නේ කොවිඩ් වැඩිපුර පැතිරෙන්න පටන් ගත්ත ගමන්ම ළමයි ඉස්කෝලේට අතර වුණා. අපි ගියා ගුරුවරු ඉස්කෝලේ ගියා. හැබැයි වැඩක් නැහැ. ඇයි කාට උගන්වන්නද? ළමයි නැහැ. ගුරුවරු විතරක් හිටියට වැඩක් නැහැ. දැන් ළමයි විතරක් ඉන්නවා ගුරුවරු නැතුව. ඒත් වැඩක් නැහැ. නේද? ඒ කියන්නේ පාසල කියන දේ ක්‍රියාකාරීව පවතින. පාසල කියන එක ක්‍රියාකාරීව පවතින ගුරුවරුත් ඉන්න ඕනේ ළමයිනුත් ඉන්න ඕනේ. ඒකවල අපි කියනවා පාසලේ කෘත්‍යමය ඒකකය කවුද?
ළමයි සහ ගුරුවරු ඕන. පාසල ක්‍රියාකාරීව පවතින්නේ ළමයි සහ ගුරුවරු නිසා. ඒ නිසා අපි කියනවා පාසලේ කෘත්‍යමය ඒකකය ළමුන් සහ ගුරුවරු. දැන් එතකොට හිතන්නකෝ පැල්ලොත්ත සීනි සමාගම. පැල්ලොත්ත සීනි සමාගමේ පැල්ලොත්ත සීනි සමාගම සක්‍රීයව වැඩ කරන්නේ. ඒ කියන්නේ සක්‍රීය පැල්ලොත්ත සීනි සමාගම ක්‍රියාකාරීව පවතින. කවුද උදව් කරන්නේ? කම්කරු සේවකයන් යන්ත්‍ර සූත්‍ර නෙමෙයි. යන්ත්‍ර සූත්‍ර නෙමෙයි. කම්කරු සේවකයෝ. නේද? කම්කරු කියන වචනේ පැත්තකින් තියමුද අපි? ඒකේ වැඩ කරන මිනිස්සු. එවනම් සේවකයෝ, සේවක සේවිකාවන් ඉන්න ඕන. දැන් ඕකේ ඉන්න අර ලොකු ලොකු පුටුවල ඉඳන් ඉන්න මහත්තුරු ටික විතරක් හිටියා කියලා එයාලගේ මේ උග්ගස් ඉඩම් වල හැදෙන්නෙත් නැහැ. උග්ගස් කැපෙන්නෙත් නැහැ. නේද? අනිවාර්ය සේවකයෝ ඉන්න ඕන. උග්ගස් හිටවන්න, ඊළඟට ඒව බලා ගන්න, ඊට පස්සේ උග්ගස් නියම කාලෙදි කපන්න, ඒව අරන් එන්න යන්ත්‍ර සූත්‍ර කොච්චර තිබ්බත් වැඩක් නැහැ. සේවකයෝ ඉන්න ඕන. සේවකයෝ නැතුව යන්ත්‍ර සූත්‍ර විතරක් තිබුණා කියලා ඒ සීනි කර්මාන්ත ශාලාව වැඩ කරන්නේ නැහැ. එහෙනම් සීනි කර්මාන්ත ශාලාව ක්‍රියාකාරීව පවතින සේවකයෝ ඉන්න ඕනේ. අන්න ඒ නිසා අපි කියනවා මොකක් කියලාද? සීනි කර්මාන්ත ශාලාවේ කෘත්‍යමය ඒකකය සේවකයෝ. සීනි කර්මාන්ත ශාලාවේ කෘත්‍යමය ඒකකය සේවකයෝ. ඒ වගේම තමයි ඔයාලගේ ශරීරය සෛල ඔයාලගේ ශරීරය කියන එක හැදිලා තිබ්බට වැඩක් නැහැ. ඔය හැම දැන් ඔයාලගේ දේහය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙන්න ඔය හැම සෛලයක්ම උදව් වෙනවා. ඔය සෛල සියල්ලම අක්‍රිය වුණොත් ඔයාලගේ ඇඟේ තියෙන සෛල අක්‍රිය වුණොත් මොකද වෙන්නේ? ඔයාලගේ දේහ ක්‍රියාවලිය ඔක්කොම නතර වෙනවා. එහෙනම් සෛල අක්‍රිය වුණොත් ඔයාලගේ දේහ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ආන්න කවුරු හරි ජීවියෙක් මරණයටපත් වුණොත් එයාගේ සෛල අක්‍රිය වෙනවා. එහෙනම් ජීවියා ක්‍රියාකාරීව පවත්වා ගන්න. ජීවියේ ක්‍රියාකාරීව පවත්වා ගන්න නම් උදව් වෙන්නේ මොකද්ද? සෛල උදව් වෙන්නේ. සෛල උදව් වෙන්නේ. එහෙනම් ඒ නිසා ජීවියේ ක්‍රියාකාරීව පවත්වා ගැනීම, ජීවියේ ක්‍රියාකාරීව තබා ගැනීමට සෛල උදව් වෙන නිසා අපි කියනවා ජීවයේ කෘත්‍යමය ඒකකය සෛලය කියලා. අන්න තේරුණාද දැන්? ජීවයේ ක්‍රියාකාරීව පවතින එයාගේ සෛල තමයි උදව් කරන්නේ. ඒ නිසා අපි කියනවා ජීවයේ කෘත්‍යමය ඒකකය සෛලය. අපේ මේ දේහය බහුසෛලික ජීවීන්ගේ දේහය ගොඩනැගිලා තියෙන සෛල වලින් නිසා ව්‍යුහමය ඒකකයක් සෛල. ඒ වගේම කෘත්‍යමය ඒකකයක් සෛල. දැන් පැහැදිලිද? ව්‍යුහමය ඒකකය කෘත්‍යමය ඒකකය කියන එක මට තේරුණාද? ඔව් සර්. රයිට්. ඔන්න හොඳට පැහැදිලි කරා. හරිද? ලියන්න මෙහෙම සෛලය කියන තැනට දේහය ගොඩනැගී ඇති නිසා දේහය ගොඩනැගී ඇති නිසා දේහය ගොඩනැගී ඇති නිසා කෘත්‍යමය ඒකකයද දේහය ගොඩනැගී ඇති නිසා කෘත්‍යමය ඒකකයද වැරදුනා දේහය ගොඩනැගී ඇති නිසා මේ කෘත්‍යමය ඒකක නෙමෙයි. දේහය ගොඩනැගී ඇති නම් මොන ඒකකයද? කියන්නේ ව්‍යුහමය ඒකකය. දේහය ගොඩනැගී ඇති නිසා ව්‍යුහමය ඒකකයද දේහය ගොඩනැගී ඇති නිසා ව්‍යුහමය ඒකකයද දැන් ඔතන පොඩ්ඩක් ඉඩ මදි වේ පොඩියට ලියන්න ඉඩ මදි වුණොත් රූල් නැතත් නිකන් යටින් ලියන් යන්න. දේහය ගොඩනැගී ඇති නිසා ව්‍යුහමය ඒකකයද සියලුම ජීව ක්‍රියාවන්
සියලුම ජීව ක්‍රියාවන්ට මූලික වන නිසා සියලුම ජීව ක්‍රියාවන්ට මූලික වන නිසා කෘත්‍යමය ඒකකයද වේ. ජීව ක්‍රියා සියලුම ජීව ක්‍රියාවන්ට මූලික වන නිසා කෘත්‍යමය ඒකකයද වේ. සියලුම ජීව ක්‍රියාවන්ට මූලික වන නිසා කෘත්‍යමය ඒකකයද වේ. හරි සර්. හරි සර්. දැන් බලමු පඨකය කියන්නේ මොකක්ද කියලා. පාඨකය. මෙන්න මෙහෙම. දැන් අපේ ශරීරය ගත්තොත් තියෙනවා පේශි පාඨක. තියෙනවා රුධිර පාඨක. හරි? රුධිර පාඨක. කියන්නේ ස්නායු පාඨක. ස්නායු පාඨක. ශාකවල තියෙනවා ෆ්ලෝයම් පාඨක. ශාකවල තියෙනවා ෆ්ලෝයම් පාඨක. සයිලම් පාඨක. හරි? තව එක විභාජක පාඨක වගේ එක පාඨක වර්ග තියෙනවා. හරි. දැන් මේ ගත්තොත් පේශි වලින් කරන්නේ අපේ ඇඟ චලනය කරනවා මේ. අපේ ශරීරය චලනය කරන්නේ පේශි. දැන් මේ අත්වල තියෙන පේශි. අපි කකුලක් මෙහෙම ඉහළ පහළ එසෙවොත් ඒ කකුලේ තියෙන පේශි. අපි කතා කරනකොට මූණේ තියෙන පේශි. hina වෙනකොට මූණේ තියෙන පේශි. තරහ ගන්නකොට මූණේ තියෙන පේශි. හරි? බෙල්ල හරවන බෙල්ලේ තියෙන පේශි. ඔය පේශි වලින් කරන්නේ චලනය. මේවා පේශි වලින් කරන්නේ චලනය. චලන. මොකද යාට නිශ්චිත කාර්යයක් තියෙනවා. අපේ පේශි වලට නිශ්චිත කාර්යයක් තියෙනවා. අපේ ශරීරයේ චලනය කිරීම කරනවා. චලනය. ඊළඟට රුධිර පාඨකය. රුධිරය මගින් තමයි අපද්‍රව්‍ය හා මෙහාර අපද්‍රව්‍ය අරගෙන ගිහිල්ලා අවශ්‍ය තැන් වලට දෙනවා බැහැර කරන්නේ. ඊළඟට පෙනහළ වලින් ගන්න ඔක්සිජන් ශරීරය පුරා ගෙනියනවා. ආහාර ජීවන පද්ධතියෙන් ගන්න පෝෂක ද්‍රව්‍ය ශරීරය පුරා ගෙනියනවා. එයා කුරියර් සර්විස් එක කරන්නේ නැකද? ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ. එයා එක තැනකින් ඔක්සිජන් ගන්නවා අරන් ගිහලා ශරීරයේ හැම තැනටම දීලා බෙදාගෙන යනවා. එක තැනකින් ආහාර ගන්නවා පෝෂක එයා ශරීරයේ හැම තැනටම බෙදාගෙන යනවා. ඊළඟට තැන් වල තියෙන අපද්‍රව්‍ය ගන්නවා අරගෙන ගිහිල්ලා අර කුණු එකතු කරන තැන වගේ මොකද්ද කරන්නේ? බැහැර කරන ස්ථානට දෙනවා. එයා හැමතැනම ද්‍රව්‍ය පරිවහනය. බලන්න රුධිර පාඨකයෙන් කරන්නේ පරිවහන කාර්ය. පරිවහනය. ස්නායු පාඨකයෙන් කරන්නේ මොකද්ද? අපේ ඇඟ තුල තොරතුරු sannivedanaya කරනවා. දැන් අපේ ඇඟේ තොරතුරු sannivedanaya මම දැන් මට ඇවිදින්න ඕනේ කියලා හිතුණාට කකුල් දෙකෙන් ඇවිදින්න එපයි. මට හිතෙන ඇවිදින්න ඕනේ කියලා. හැබැයි ඇවිදින්න කකුල් දෙක තියෙන්න එපයි. කකුල් දෙකෙන් තමයි ඇවිදින්න ඕනේ. දැන් කවුරු හරි දැන් බලන්න බලලා දැකලා තියා ওই ගස් වලින් එහෙම වැටිලා කොන්ද කැඩිච්ච කට්ටිය ඉන්නවා. එයාලට ඇවිදින්න බෑ. ඇයි? එයාට ඇවිදින්න ඕනේ. නැගිටින්න ඕනේ. නැගිටින්න බෑ. ඇයි ඒ? අර කොන්ද කොහෙද දැනින් කැඩුණාට පස්සේ එතනින් පහළට අර ස්නායු පද්ධතිය මගින් තොරතුරු යන්නේ මොලෙන් දෙන්න ඕනේ කකුල් දෙකට. දැන් ඇවිදපන් කියලා. මොලෙන් දෙන්න ඕනේ මේ ඉනේ තියෙන පේශි වලට නැගිටිපිය කියලා. එතකොට තමයි නැගිටින්නේ. හරි මොලෙන් දෙනවා දැන් මගේ දකුණු අතට තොරතුරක් උපදෙසක් මොකද්ද? අත උස්සන්න ඕන මත ඉස්සුවා. ඇඟිලි ගුලි කරන්න මෙන්න ඇඟිලි ගුලි කරා. එක ඇඟිල්ලක් විතරක් උස්සන්න. ඕන් දැක්කද? මේ මොලෙන් දෙන පණිවිඩය ඒ ඇඟිල්ල දක්වා ගෙන එන්නේ. කාර්ය සඳහා ස්නායු පාඨකය. ඒතර බලන්න ස්නායු පාඨකයෙන් කරන්නේ සිරුර පුරා තොරතුරු sannivedana. sannivedana කාර්ය communication service එක මෙයා. හරිද?
සංනිවේදන ක්‍රියාවලිය. දැන් ෆ්ලෝයම් පටකය ගත්තොත් ෆ්ලෝයම් පටකයෙන් කරන්නේ ආහාර පරිවහනය. ආහාර ශාකේ පුරා එහා මෙහා රැගෙන යනවා. ශාක පත්‍රය හදන ආහාර මුල් වලට අරන් යනවා, කඳට අරන් යනවා, දළු වලට අරන් යනවා, ගෙඩි වලට අරන් යනවා, අල වලට අරන් යනවා. ආන් එනවා. ඒක කරන්නේ කවුද? ෆ්ලෝයම් පටකය. මුලෙන් උරා ගන්න ජලය ශාකයේ සෑම කොටසක් කරාම ගෙනියන්නේ සයිලම් පටකය. ජලය සයිලම් පටකයෙන් තමයි ඒක කරන්නේ. බලන්න එතකොට පටකයකට නිශ්චිත කාර්යයක් තියෙනවා. පටකයක් කියලා කියන්නේ නිශ්චිත කාර්යයක් පැවරිච්ච කෙනෙක්. එතකොට තනි සෛලකින් නෙමෙයි ඉන්නේ. සෛල ගොඩක් එකතු වෙලා ඕන හොඳට අහගන්න. දැක්කද නේ? පේශි පටකයේ තියෙන නිශ්චිත කාර්යය තමයි චලනයක් සිදු කිරීම. රුධිර පටකයේ පැවරිච්ච කාර්යය වෙන වැඩ කරන්නේ. එයා කරන්නේ ද්‍රව්‍ය එහා මෙහා රැගෙන යනවා පරිවහන. ස්නායු පටකයේ තියෙන්නේ තොරතුරු සංනිවේදනය කිරීම. සංනිවේදන කටයුතු. ශාකයේ තියෙන ෆ්ලෝයම් පටකයේ තියෙන කාර්යය තමයි ආහාර එහා මෙහා රැගෙන යාම. එයා ජලය අරන් යන්නේ ඒකට මැදිහත් වෙන්නේ. සයිලම් පටකයේ තියෙන කාර්යය තමයි මොකද්ද? ජලය එහා මෙහා රැගෙන යාම. එයා මේ ආහාර ගෙනියන්නේ එහෙම යන්නේ නැහැ. එතකොට මේ පටක වලට නිශ්චිතවම පැවරිච්ච එක රාජකාරියක් හෝ රාජකාරි දෙකක් තුනක් තියෙන්න පුළුවන්. එයා ඒක හැරෙන්න වෙන වැඩ කරන්නේ අර බල්ලගේ වැඩේ බූරුවා කරනවා වගේ වෙන එකෙක් වැඩක් වෙන එකක් කරන්නේ නැහැ. හරිද? ස්නායු පටකයේ තියෙන්නේ තොරතුරු සංනිවේදනය කරන්න. එයා කරන්නේ ඒක විතරයි. එයාගේ රාජකාරිය කරලා පැත්තකට දාන්න. එතකොට පේශි පටකයට කරන්න තියෙන්නේ ඇඟේ තියෙන අතපය චලනය කිරීම නම් එයා ඒක කරලා එයා පැත්තකට දාන්න. ෆ්ලෝයම් පටකයෙන් කරන්නේ ආහාර එයා මෙහා රැගෙන යාම නම් එයා ඒක විතරක් කරලා එයාගේ රාජකාරිය කරලා පැත්තකට වෙලා ඉන්නවා. සයිලම් පටකය යන්නේ නැහැ ආහාර එහිමි අරයි. ඒක ෆ්ලෝයම් පටකය කරනවා. අපේ කටියේ වෙනියුම් කරනට කරන්න යන්නේ පැනලා දෙන්නේ. එහෙම නෑ මේවයි. තමන්ට පැවරිච්ච රාජකාරිය විතරයි මෙයාලා කරන්නේ. එහෙනම් නිශ්චිත කාර්යයක්. ඒ කියන්නේ එයාලට වෙන් වෙච්ච පැවරුණු රාජකාරියක් තියෙනවා. ආන් ඒක විතරයි කරන්නේ. එතකොට මේ පටක හැදෙන්න සෛල ගොඩක් එකතු වෙනවා. එහෙනම් පටකයක් කියන්නේ මොකද්ද කියලා අහුවොත් අපි මෙහෙම කියනවා. මොකද්ද? යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා සෛල සමූහයක් ඒක රාශී වී සකස් වූ කොටසක්. එහෙම නැත්නම් සකස් වූ සංවිධාන මට්ටමක් අපි කියනවා පටකයක් කියලා. පටකයක දක්වන ලැබෙන ලක්ෂණ තමයි හරිද? එකම හැඩේ එකම වර්ගයේ සෛල තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. සමහර වෙලාවට වෙනස් වර්ගයේ සෛලක් තියෙන්න පුළුවන්. හැබැයි කෙරෙන්නේ පොදු කාර්යයක්. පොදු කාර්යය තමයි යා ඉටු කරන්නේ. හරිද? දැන් මට කියන්නකෝ පටකය කියන්නේ මොකක්ද කියලා තේරුණාද ඔයාලට? ඔව් සර්. right. ඔව් සර්. ඔයාලගේ ටියුට් එකේ හර්බ් පේශි පටක දාලා ඇති. රුධිර පටකය, ශාක පටකයම දාලා ඇති. හරිද? රූප දාලා ඇති. අපි පටකය කියන එක ලියාගමු. මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම වතුර එකක් බීලෙන්න ඕනේ. ඒකයි ආ. හරි. එතකොට හරි. දැන් එන ඊළඟ කොටස බලමු. දැන් ඔන්න පටක කියන එක හරි. දැන් පටක එකතු වෙලා හැදෙන අවයව. දැන් බලන්න හෘදය ගත්තොත් එන්නේ. අපේ හෘදය ගත්තොත් හෘදයේ තියෙනවා දැන් හෘදය ගැහෙනවා නිතරම ඩික් ඩික් කියලා ගැහෙනවා නේ. හෘදය චලනය වෙනවා. චලනය වෙන්න ඕන නිසා පේශි පටක තියෙනවා. ඒතකොට හෘදය චලනය වෙන්න ඕන විදියට උපදෙස් එවන්නේ මොළයෙන් එවන්නේ. මම පස්සේ කියලා දෙන්නම් ඔයාලට ඊළඟ පන්තිවලදී ලොකු පන්තිවලදී මොළයේ තියෙන සුදුනා ශීර්ෂකය කියලා කොටසක් එකකින් එවන්නේ. ඒකෙන් පණිවිඩය වෙනවා. නිතරම එවනවා. ගැහෙන්න ඩික් ඩික් කියලා ගැහෙන්න නිතරම එවනවා පණිවිඩය. ඒ පණිවිඩය එවන්නේ ස්නායු මගින්.
එතකොට හෘදේ ස්නායු පටලක් තියෙනවා. දැන් හෘදයමගේ රුධිරයනේ පොම්ප කරන්නේ. ඒකට හෘදයේ තියෙන පේශිවල සෛලවලට ස්නායු සෛලවලට ඕවට ඕන කරන ඔක්සිජන් ඕනේ, පෝෂක ද්‍රව්‍ය ඕනේ. ඒ ඔක්කොම අරගෙන රුධිරයම. ඒ නිසා රුධිර පටකය. ඕන රුධිර පටකය. ඒ වගේම ඔය හෘදය මත පිටින් තුනී ටිෂු කොලේ වගේ තුනී තට්ටුවක් තියෙනවා. දැන් ඔයාලගේ අපේ මේ හැම තියෙන්නේ. මේ අපේ හැම ගත්තොත් එහෙම මේ හැමේ උඩ තුනී තට්ටුවක් වගේ තියෙනවා. අපිට කියන අපිච්ඡදේ කියලා කියන්නේ. ඒකෙන් තමයි ආවරණය වෙලා තියෙන්නේ අපිච්ඡදේ. තුනී සිවියක් වගේ කොටසක් තියෙනවා. අපිච්ඡදේ. ඒ කියන්නේ අපිච්ඡද පටක. ඒ වගේ පටක වර්ග තියෙනවා. හරිද? ඒකට හෘදය ගත්තොත් පේශි පටක ප්‍රධාන වශයෙන් පේශි පටක, ස්නායු පටක, රුධිර පටක. ඕන තුන එකතු වෙලා දෙනවා. අපේ ආමාශය ගත්තොත් ආමාශය. ඒ කියන්නේ අපේ බඩ ආමාශය ගත්තොත් ආමාශෙත් එහෙමයි. ආමාශයෙන් දැන් අපි කෑම කෑවට පස්සේ ආමාශය හැකිලෙනවා දිග හැරෙනවා. හැකිලෙනවා දිග හැරෙනවා. ඒතකොට තමයි මොකද වෙන්නේ? අර වොෂින් මැෂින් එක ඇතුලේ ඇඳුම් එහාට මෙහාට කැරකෙනවා වගේ. අපි කාපු කෑම ඇතුලේ එහාට මෙහාට කැරකිලා හොඳට ක්‍රීම් එක වගේ දිය වෙනවා. එතකොට ආමාශය හැකිලෙනවා දිග හැරෙනවා වගේ චලනය වෙනවා නම් මට කියන්න ඒකට අදාළ පටක වර්ගය මොකක්ද කියලා? ආමාශය එහාට මෙහාට චලනය වෙනවා. ඒකට අදාළ පටක වර්ගය මොකක්ද කියන බලන්න එහෙනම් දැන් ඔය ඉගෙන ගත්තේ පටක වලින්. පේශි පටක. මේ ආමාශයේ තියෙන මොනවාද? පේශි පටක. දැන් එතකොට ආමාශයෙන් මෙන්න හැකිලෙන්න දිග හැරෙන්න කියලා උපදෙස් දෙන්නේ. තොරතුරු එන්නේ. විධානයක් දෙන්නේ මොළය. ඒකට මොළේ ඉඳන් ආමාශයට මේ තොරතුරු අරන් එන කෙනා කවුද? මොනවාද? ස්නායු ස්නායු පටකය. එතකොට දැන් ආමාශයේ තියෙන පේශි වලට සෛල වලට ඕන කරන ඔක්සිජන් ඕනේ, එයාට පෝෂක ද්‍රව්‍ය ඕනේ, එයා හදන අපද්‍රව්‍ය ටික අයින් කරන්න ඕනේ. ඒ වගේ වැඩ ගොඩක් කරන්න තියෙනවා එයාට. ඒක කරන්නේ කවුද? රුධිර පටකය. ඔය තියෙන රුධිර පටකය. එහෙනම් බලන්නකෝ මේ පටක වර්ග ගොඩක් එකතු වෙලා හැදෙනවා මොනවාද? හෘදය, ආමාශය, වකුගඩු, අක්මාව, අපේ ඇහැ, මේ කන, නාසය, අපේ දිව, මේ සම්පූර්ණ සම. හරි? ඕන්න ඔය වගේ. අපි ඕවට කියනවා අවයව. ඕනවට අපි කියන්නේ මොනවද? අවයව. එතකොට අවයවයක් මගින් විශේෂ කාර්යයක් තමයි කරන්නේ. හෘදය කියන අවයවයෙන් කරන්නේ රුධිරය පොම්ප කිරීම. ආමාශය කියන අවයවයෙන් කරන්නේ මොකද්ද? ආහාර ජීර්ණය කිරීමට අවශ්‍ය කරන මූලික කටයුතු කරනවා. ඊළඟට වකුගඩු කියන අවයවයෙන් කරන්නේ මොකද්ද? රුධිරය පිරිසිදු කරලා මුත්‍රා කියන අපද්‍රව්‍ය බැහැර කරනවා. මුත්‍රා නිපදවීම. නේද? අක්මාව කියන අවයවේ ඒකේ වැඩ කීපයක් තියෙනවා. අපේ ඇඟේ උෂ්ණත්වය, තාපය නිපදවීම. ඊළඟට පිත්යුත කියන එක හදනවා. ඒ වගේ ටිකක් තියෙනවා. ඊළඟට අපි ගමු දැන් තියෙනවා ගර්භාෂය කියලා අවයවයක්. ඒකෙන් කරන්නේ මොකද්ද? අලුත් කලලයක් හැදුනට පස්සේ ඒ කලලය වර්ධනය වෙනකන් තියාගෙන ඉන්නවා. හරිද? ඒ වගේ මේ අපේ ඇඟ ඇතුලේ තියෙනවා විවිධ අවයව. දැන් ඇස කියන අවයවයෙන් කරන්නේ මොකද්ද? පෙනීම ලබා දීම. නේ? එතකොට ඇස කියන එක ඇතුලේ තියෙන පේශි පටක තියෙනවා, රුධිර පටක, ස්නායු පටක. දිව කියන එක ගත්තොත් දිව අපිට හොලවන්න පුළුවන්. ඒ කියන්නේ පේශි පටක තියෙනවා. නේද? ඊට පස්සේ රස දැනෙන්න ඒකට ස්නායු පටක තියෙනවා. හරි? දිවට රුධිරය එනවා, රුධිර පටකය තියෙනවා. බලන්න. එතකොට මේ අවයවයක් කියන්නේ නිශ්චිත කාර්යයක් කරන්න සැකසුණු පටක රාශියක් එකතු වෙලා හැදිච්ච සංවිධාන මට්ටමක්. ඔන්න බලන්න. නිශ්චිත කාර්යයක් සඳහා සැකසුණු පටක රාශියක් එකතු වෙච්ච සංවිධාන මට්ටමක් තමයි අපි කියන්නේ අවයවය කියලා. ඉතින් අපිට අවයව තියෙනවා ගොඩක්. හරි? අපිට අවයව ගොඩක් තියෙනවා. අපි අවයව ගැන ඉස්සරහට ඉගෙන ගන්නවා පද්ධතිත් එක්ක. හරි. එහෙමනම් අපි ලියාගමු අවයවය කියන එක. ලියාගමු. ඒකත් මම දාන්න ස්ක්‍රීන් එකේ. කියනකොට ඩයික ලේසි.
දැන් ඔන්න අපි අවයව දක්වා ආවා. අවයව වලට පස්සේ ඒ කියන්නේ අවයව වලට පස්සේ අපි පොඩි වැඩක් කරනවා මේ පටක වර්ග. වලට පොඩ්ඩක් ආසලා මේ පටක ගැන සුට්ටි ගාලා මම උගන්වන්නම්. ශාක පටක හඳුනා ගන්න ක්‍රමය පොඩ්ඩක් මම කියලා දෙන්නම්. ශාක වල දැන් පටකයක් කියලා කියන්නේ විශේෂිත කාර්යයක් සඳහා හැඩගැසෙන කොටසක් නේ. නේද? පටකයක් කියන්නේ මම ශාක පටක හඳුනා ගන්න ක්‍රමය පොඩ්ඩක් කියලා දෙන්නම් ඔයාලට. ශාක පටක. මෙන්න මෙහෙම දෙයක් පුළුවන්. මේ දවස්වල පුළුවන් කුඩුළු පැලයක් හොයාගන්න පුළුවන් ඔයාලට. කුඩුළු පැලයක්. කුඩුළු පැලයක් නැත්නම් තක්කාලි පැලයක්. පුළුවන් සර්. ඔව් මෙහෙම. කුඩුළු පැලයක් කරේ තක්කාලි පැලයක් කරේ දැන් අද පන්ති ඉවර කරාට පස්සේ කුඩුළු පැලයක් තියෙනවා නම් ටක් ගාලා ගිහලා වතුර ටිකක් දාලා තියන්න. දැන් ඊ පෙරේද වැස්සර කමන්නේ. ඉතින් වතුර ටිකක් වැඩිපුර දාලා තියන්න පොඩ්ඩක් කරුවල වැටෙන්න කලින් ඉක්මනට ගිහිල්ලා වැඩේ කරන්න. තක්කාලි පැලයක් තියන්න නම් ඒත් එහෙමයි. කියන්නේ තක්කාලි ගෙඩි හදනවා නෙමෙයි. සාමාන්‍ය පොඩ්ඩක් උස තක්කාලි පැලයක් හොයාගන්න පුළුවන් ඒත් හොඳයි. පොඩ්ඩක් වතුර ටිකක් දාලා තියන්න. ඊට උදේම ගලවන්න. ඊට පස්සේ මොකද කරන්නේ? තක්කාලි පැලේ නම් මේ තියෙන්නේ මේ මොකක්ද කුඩුළු පැලේ නම් මේ තියෙන්නේ මෙයාගේ මුල් මෙහෙම ගිහිල්ලා ඇතිනේ පොළවේ මෙහෙම හැමතැනම. අපි දන්නේ නැහැනේ කොහොමද මුල් ගිහිල්ලා තියෙන්නේ කියලා. කොහොම මුල් ගිහිල්ලා ඇති පොළොවට. මුල් ගිහිල්ලා ඇති දැන් ඔයාලා වතුර දාලා පෙන්නුනට පස්සේ ඔයාලා මොකද කරන්නේ? ඔයාලා හරි නැත්තම් දන්න කෙනෙකුට හරි කියලා මෙන්න මේ වගේ පස් කුට්ටිය පිටින් හාරලා ගන්නනේ. කුට්ටිය පිටින් ආහාරලා ගන්න ඕනේ. කුට්ටිය පිටින් හාරලා අරගෙන ගිහිල්ලා ඕක තියන්න වතුර එක. ගහින් උඩට උස්සන්න එපා. එහෙම වුණොත් මොකද වෙන්නේ? උඩට උස්සපු ගමන් මේකේ බරට මුල් ටික කැඩිලා යනවා. එහෙම වෙන්නේ නැති වෙන්නේ. පස් කුට්ටිය පිටින් මෙහෙම අතින් උස්සගෙන ගිහිල්ලා මෙහෙම පස් කුට්ටිය පිටින් මෙහෙම මේක අතින් උස්සගෙන ගිහිල්ලා තියන්න වතුර එකට. වතුර එකට තිබ්බ ගමන් මොකද වෙන්නේ? පස් ටික දියේලා ගහ මෙහෙම ඇල වෙලා යනවා. ඊට පස්සේ පස් ටික දිය වුණාට පස්සේ ගහ ඉමීට අරගන්න. ඊට පස්සේ වෙන වතුර එක කොබලා ගහේ මුලේ තියෙන මඩ ටික සෝදලා ගන්න. එතකොට සුදු පාට කිරි පාටට තියෙන ලස්සන මුල් ගොඩක් වලට පෙනේ ගහේ. දැන් ඊළඟ මොකද කරන්නේ? රතු පාට තීන්ත දිය කරපු වතුර එකක. හැබැයි තීන්ත එක ඔන්න ඉස්සෙල්ලම දැන් මේ වැඩේ කරන්න කලින් තීන්ත එක හදාගෙන ඉන්න වෙනවා. රතු පාට තීන්ත දිය කරපු වාදනයක අනේ රතු පාට තීන්ත කියන්නේ මේ ඔය ලැකර් රහමන මේපා හරිද? ඔය බිත්වල ගන්න වතුරෙන් දිය කර රබර් පේන්ට් එහෙම නෙමෙයි. අර දන්නවද තීන්ත පෑන් කියලා જાතියක් තියෙනවා. තීන්ත පෑන්. තීන්ත දාලා ඉන පෑන් ඒවට දාන තීන්ත බෝතල් තියෙන රතු පාට. ඒ තීන්ත එක නම් නියමයි. ඒක තමයි හරියනම තීන්ත එක. එහෙම නැත්නම් කුකුල් සායම්. හොඳට දිය වෙන කුකුල් සායම් එකක්. කුකුල් සායම් එකක් අරගෙන හොඳට දිය කරලා තද රතු පාට වතුර නිකන් හදාගෙන ඒක රෙදි කෑල්ලකින් හරි මොකකින් හරි පෙරලා මේකට දාන්න. කුඩු හිටින්නේ නැති වෙන්නේ. කුඩු හිටියත් කමක් නැහැ. ඒක උරන්නේ නැහැ. මෙහෙම දාන්න. දැන් රතු පාට වතුර එකක් දාලා තියෙනවා. දැන් මේකට කූඩුළු පැලේ අපි ගත්ත කූඩුළු හරි තක්කලි හරි පැලේ මෙහෙම දාලා තියෙන දැන් මෙයාගේ මුල් එහෙම ඔක්කොම මෙහෙම තියෙනවා දැන් මේ මුල් මේක ඇතුලේ තියෙනවා. දැන් මෙයාගේ පාත්‍ර මෙහෙම තියෙනවා. මෙයාගේ පාත්‍ර මෙහෙම තියෙනවා. දැන් මේක ඔහොම තියලා තියන්න උදේ දැම්මනම් තියලා තියන්න පැත්තකින් ගිය ඇතුලේ. අවුයි තියන්න එපා. ඔයාලා පැයකින් විතර බලන්න. ඔයාලට මේ ටිකක් මේ කුඩට රතු පාට ගිහිලා තියෙනවා. ටිකක් දවල් වෙලා බලන්න මේ නටු දිගේ ගිහිල්ලා තියෙයි. සමහරට පත්‍ර දිගෙත් ඇවිල්ලා තියෙයි. පහුදා උදේ වෙනකන් තිබ්බොත් එම ඔයාලට පෙනේ මේ ශාක පත්‍ර ඔක්කොම රතු පාට. ඇයි ඒ? ඒකට හේතුව තමයි මේ මුල් වලින් උරා ගන්න ජලයත් එක්ක අර රතු පාට වර්ණය ඉහළට ගමන් කරලා. දැන් වැඩක් තියෙනවා. මොකක්ද දන්නවද කියන්නේ? මෙහෙම මේක රතු පාට වෙනකන් ඉඳලා මෙන්න මේ කඳ මැදින් බ්ලේඩ් එකකින් කපන්න හරියට මෙහෙම මැදින්. කඳ මැදින් බ්ලේඩ් එකකින් කපන්න එකපාර. මොට්ට වෙච්ච පිහියම ගන්න එපා. හොඳට කැපෙන බ්ලේඩ් එකකින් කිරිස් ගාලා එකපාර කපන්න. එකපාර කැපුවම ඔයාලට කඳ පේනවා මෙන්න මේ වගේ රවුමක්. ඉස්සරහින් බලන රවුමක් පේන්නේ. ඔයාලට පේන්නේ ওই කඳේ හැමතැනම නෙමෙයි මෙන්න මෙහෙම රතු පාට බෝල වගේ රතු පාට ප්‍රදේශයක් පේන්නේ. ඕනම රතු පාට ටිකක් පේන්නේ. හැමතැනම නෙමෙයි රතු පාට තිත් වගේ පේන්නේ. දැන් මේ ශාක කඳ හරවන්න කැපුවම නෙමෙයි පේන්නේ. ඔය ශාක කඳ මේ අතර දිගට පලන්න.
ශාක කඳ දිගට පලන්න. ශාක කඳ දිගට පැලුවොත් ප්ලේට් එකෙන් මෙන්න මෙහෙම. ශාක කඳ දිගට පැලුවොත් ඔයාලට පේන්නේ මෙන්න මේ පළපු ශාක කඳේ මෙන්න රතු පාට ඉරි තියෙනවා මෙන්න. රතු පාට ඉරි ගොඩක් තියෙනවා පේන්නේ ඔයාලට. ඒ තියෙන්නේ මොනව ගමන් කරපු ප්‍රදේශද? ඒ පේන්න තියෙන රතු පාටෙන් පේන්න තියෙන්නේ මොනව ගමන් කරපු ප්‍රදේශද? ජලයේ ප්‍රදේශ. ඔව් ඒක මේ ඇත්තටම තීන්ත ගමන් කරන්න තියෙන ප්‍රදේශයක් නෙමෙයි ජලය ගමන් කරන්න තියෙන ප්‍රදේශය. ජලයත් එක්ක තීන්ත තිබිච්ච නිසා රතු පාටින් පේනවා. එහෙනම් ශාකයේ ජලය ගමන් කරන ප්‍රදේශ ටික තමයි ඔය පේන්නේ. අනිත් තැන් වල රතු පාට වෙලා නැහැ. අනිත් තැන් රතු පාට නැත්තේ ඒ ප්‍රදේශය තුලින් ජලය ගමන් කරනවද? මේ අනිත් තැන් වලින් නෑ සර්. නෑ අනිත් තැන් වලින් ජලය ගමන් කරන්නේ නැහැ. මේ තැන් වලින් මේ තැන් වල සෛල තියෙනවා. හැබැයි ජලය ගමන් කරලා නැහැ. එහෙනම් ජලය ගමන් කරන්න නිශ්චිත මාර්ග තියෙනවා. ඒ ජලය ගමන් කරන මාර්ගය ඒ නැත්නම් ජලය ගමන් කරන පටකය. ශාකවල නම් ওই ජලය ගමන් කරන පටකයට කියන්නේ ශෛලම් පටකය කියලා. මේක තමයි ශෛලම් පටකය. මේක තමයි ශෛලම් පටකය. ශෛලම පටකය. හරිද? දැන් එතකොට ඔය පරීක්ෂණය හොඳට කරොත් එහෙම. ඔය පරීක්ෂණය හොඳට කරොත් මෙන්න මෙහෙම දෙයක් කරන්න ඕනේ. ශාකයේ එතකොට කරන්නේ කොහොමද දන්නවද? ඔය විදිහට මේ ශාකයේ මේ හරහට පෙත්තක් කපනවා. මෙන්න මේ පෙත්තක් කපනවා හරහට. ලොකු පෙත්තක් නෙමෙයි මේ තුනී පෙත්තක් කපන්නේ. අර කිරලැබේක පෙත්තක් කපලා බැලුවා කියලා කිව්වේ අපි. ආන් ඒ වගේ චූටි පෙත්තක් කපන්නේ. හරි? චූටි පෙත්තක් කපන්නේ. ඒ පෙත්ත කපලා ඒකට දානවා අයඩින් බිඳුවක්. අයඩින් කියලා જાතියක් තියෙනවා. හරිද? අල්ලන් තිබ්බ අයඩින් බෝතලයක්. දැන් මේ බෝතලේ තියෙන අයඩින් මේක නිකන් මේ යකඩ බෝල වගේ චූටි බෝල ගොඩක් තියෙන්නේ. ඔය ලුණු වල තියෙන අයඩින් එක නෙමෙයි ආ. ලුණු වල තියෙන අයඩින් එක නෙමෙයි. දැන් මේ මගේ අතේ පාට බලන්නකෝ මේ. සාමාන්‍ය වර්ණේ තියෙන්නේ. මම අයඩින් කැටයක් ගත්තට පස්සේ බලන්නකෝ මගේ අතට මොකද වෙන්නේ කියලා. ඔන්න දැන් මම මේ පෙන්නන්නේ මගේ මේ අයඩින් කැට ටිකක් පෙන්නන්නේ මේ. පේන්නෙත් නැහැ වල හරියට. අයඩින් බෝල වගේක් තියෙන මෙතන මේ අතේ. චූටි බෝල. ඒක ලොකු බෝලයක් අරන් පෙන්නන්නේ. අහුනොත් හොඳයි ආ. ටිකක් ලොකු බෝලයක් අවුනා මේ තියෙන්නේ. මේ තියෙන අයඩින් බෝලයක්. අයඩින් කැටයක්. හරිද? ඕවා ටක් ගාලා වාෂ්ප වෙනවා. නිසා මේක මේ වහලම තියන්නේ. ඔය අයඩින් දිය කරන්න පුළුවන් මධ්‍යසාරවල. මධ්‍යසාරය කියන්නේ සර්ජිකල් ස්ප්‍රිට් වල දිය කරන්න පුළුවන්. ඒක දිය කරලා මේකට බිඳුවක් දානවා. දිය කරලා බිඳුවක් දැම්මම හරිද? මේ බලන්න මෙයාට පේනද ඇඟිලේ ඩොට් එකක් පේනවනේ මේ. මේ ඒ අයඩින් වාෂ්ප වෙලා ටක් ගන්න අතේ දුරු පාටේ වාෂ්පේ ගෑවුණා. මේකට අයඩින් බිඳුවක් දැම්මම මෙන්න මෙහෙම දෙයක් එනවා. දැන් මෙතන රතු පාට තැන් විතරනේ පෙවුනේ අපිට. රතු පාට තීන්ත තිබිච්ච තැන් ටිකේ රතු පාටින් පෙවුණා. හරිද? මෙහෙම රතු පාටින් පෙවුණා. අයඩින් බිඳුවක් දාලා අන්වීක්ෂයෙන් බලන්න ඕනේ. නිකන් බැලුවට පේන්නේ අන්වීක්ෂයෙන් බැලුවා නම් ඔයාලට පේනවා මේ රතු පාට තීරුවත් එක්ක මෙන්න මෙහෙම තව දම් පාට කොටසකුත් තියෙනවා. ඕනම දම් පාට කොටසකුත් තියෙනවා. මෙන්න මෙහෙම එක මම ලොකු කරලා අඳින්න මේ එකක් මම ලොකු කරලා අඳින්න. මෙන්න මෙහෙම තියෙනවා. මේ නිල් පාටින් ඇඳ දෙක දම් පාටට තියෙන හරිද නම් ඕනම තියෙනවා. හරි අපි මේ කතා කර හිටියේ කෝල් එකක් ආවනේ ඒක ගන්න ගියා. මෙන්න මේ වගේ කොටසක් තමයි පේන්නේ. ඒ කියන්නේ මේ දම් පාටට පේන්නේ ආහාර අරන් යන කොටස. මේ දම් පාටට පේන්නේ ආහාර ගෙනියන කොටස. ඒක තමයි ෆ්ලෝයම් පටකය. රතු පාටට පේන්නේ ජලය ගමන් කරපු කොටස. ඒක තමයි ශෛලම් පටකය. හරිද? අපිට ඔය විදිහට දැන් ඔයාලට
ඔයාලට ඕක මේ ගෙදරදී බලන්න බෑ පොළොවේ පටකේ. හැබැයි සයිලන්ට් පටකේ තරම් මෙහෙම රතු පාට තිත් චූටි තිත් අපිට බලා ගන්න පුළුවන්. ඔය පරීක්ෂණය කරලා බැලුවොත්. හරිද? එතකොට මේ අර ඔයාලා දන්නවනේ අර මඤ්ඤොක්ක ගහේ එහෙම මඤ්ඤොක්ක ලීයක් දෙකට කඩලා මැද සුදු පාට කොටසක් තියෙන බඩේ කියලා කියන්නේ අපි. එහෙම තල්ලු කරාම ටුක් ගාලා පණින්නේ සුදු පාට කියලා දැකලා දිනනද ඔයාලේ? මඤ්ඤොක්ක ලීයක් කඩලා අර මැද සුදු පාටයකට අපි පෑනක් හරි පැන්සලක් හරි තියලා තද කරාම බූස් කාලා ගැලිලා එළියට බඩේ වගේ අර පිට්ටුව වගේ. ඔව් සර්. මේ මැද තියෙන කොටස. ඕකට කියන්නේ පිරවුම් පටකය. හරිද? මේකට කියන්නේ පිරවුම් පටකය. මේ මැද කොටස පුරවලා මැද කොටස තියෙන හිස් අවකාශයක් එන්නේ නැති වෙන එක පිරෙන්න තියෙන කොටස තමයි පිරවුම් පටකය. රතු පාටට තියෙන ජලය අරන් ගිය කොටස. ඒකට කියුවේ සයිලම් පටකය. මේ දම් පාටට දැන් නිල් පාට ඇඳලා මේක දම් පාටට පේන්නේ. මේ දම් පාටට පේන කොටස ඒකට අපි කියන්නේ ෆ්ලෝයම් පටකය. හරිද? එතකොට ওই විදියට ශාකවල පටක වර්ග වෙන වෙනම අපිට දකින්න ලැබෙනවා. හරිද? ශාකවල පටක වර්ග වෙන වෙනම දකින්න ලැබෙනවා. හරි. එහෙනම් ඊළඟ කොටස මේ අපිට තියෙනවා ශාක පටක හඳුනා ගැනීම. ඊට අනිත් පැත්තේ තියෙනවා පටක වර්ග තුනක් ලියන්න තියෙනවා වෙනම. අපි ඒක ඉක්මනට ලියලිමුද? ටක්කා ලියනවා. හොඳයි. දැන් ඔන්න මෙන්න මේ විදිහට මේ හැම වෙලාවෙම මතක තියාගන්න මේ ඇතුලේ තියෙන සයිලම් පටකය ෆ්ලෝයම් පටකය දෙක එකට තියෙනවා. එකට හේතු වෙලා එක ළඟ ඉන්නේ දෙන්න. මේ ඇතුලෙන් තියෙන මේ ගහේ ඇතුලෙන් කඳ කොටස තමයි සයිලම් පටකය. ගහක කඳෙන්නේ වතුර අරන් යන්නේ උඩට. දැන් ගහක වටේ පොත්ත අයින් කරා කියලා ගහ මැරෙන්නේ නැහැ. ගහේ වටේ පොත්ත අයින් කරා කියලා එකපාර ගහ මැරෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය ඔයාලා නිකන් ගෙදර තියෙන අඹ ගහක අඹ පහළට පාත් වෙච්ච අඹ අත්තක් අරගෙන මෙන්න මෙහෙම කරලා බලන්නකො. ඒ පහළට පාත් වෙච්ච ආමන අතින් අල්ලන්න පුළුවන් මට්ටමේ එක පුටුවක් තියලා අල්ලන්න පුළුවන් මට්ටමේ අඹ අතු තියෙන ඕන තරම් තියෙනවනේ ගෙදර දස්වල අඹ අතු පහත් වෙච්ච. ඒ අඹ අත්තක් අරගෙන මේ වැඩේ අනිවාර්යෙන් කරන්න ඕන. හරිද? මේ වැඩේ මේක පරීක්ෂණයක්. පරීක්ෂණයක් කරලා බලන්න ඕනේ. හරි? ඒ අඹ අත්තක් අරන් දැන් මේ මෙච්චර මේ පෑන සයිස් විතර මහත අඹ අතු තියෙනවනේ. මේ අතින් අල්ලුවා මේ චූටි අඹ අතු ඔය අඹ අත්තක් අරගෙන අඹ අත්ත ගහේ තියෙද්දිම ඔයාලා පිහියක් අරන් ගිහිල්ලා අඹ අත්ත වටේට පොත්ත විතරක් කපන්න අඟලක් දිගට අඟලක් පරතරේ තියලා නේද අඟලයි වැඩි එපා අඟලයි හරි අඟලක් හෝ අඟල් භාගෙත් ඇති අඟල ගන්නකො අඟලක් ඇති කමන්නේ අඟලක් ගන්න අඟලක් වටේට රවුම කපලා ඔය පොත්ත අයින් කරන්න නේද ඔය ගහේ මේ ටික මෙහෙම තියෙනවා දුඹුරු පාට වගේ කොටස මේ ටික සුදු පාටට පේනවා පොත්ත අයින් කරලා මෙන්න. ඕනෝ පොත්ත අයින් කරගන්න. මෙහෙම පොත්ත අයින් කරන්න. එතකොට ඒක කරන්නේ නැහැ ගහේ තියෙන කඳ වටේ එහෙම නෙමෙයි. හරි. එහෙම කරන්න එපා. මේ ගහේ අත්තක් පොඩ පහත් වෙච්ච අත්තක අඟලක් විතර පළලට වටේ පොත්ත කපලා අයින් කර පොත්ත මේ වටේ නිකන් පිහියෙන් රවුමක් කපලා මේ මිස්සම චිරිස්කා නිකන් පොත්ත ගැලීලා යනවා. එහෙම ගලේලා යන්නේ ඉඳාරින්. එහෙම පොත්ත ගැලෙවුවා කියලා අඹ අත්ත නැරෙන්නේ නැහැ. අඹ අත්ත එහෙමම තියෙනවා. ඇයි ඒ?
අභාස්තර ජලය යන්නේ පොත්තෙන් නෙමෙයි මැද කඳේ. ඒ මැද කඳ හැදිලා තියෙන්නේ සෛලම් පටකේ. ඒ නිසා ඒ පාත්‍ර ටික වේලෙන්නේ නැතුව තියෙනවා. මේක ටික දවසක් යද්දි ඔයාලට පෙනෙයි ගහේ කොළ තියෙන්නේ මේ පැත්තේ නම් මාසයක් විතර යද්දි පෙනෙයි මෙන්න මේ කොටස මෙහෙම ඉදි වෙනවා. මේ කොටස මෙහෙම පොත්ත ඉදි වෙනවා ගෙඩිය වගේ. මට කියන්නේ ඇයි මේ පොත්ත ඉදි වෙනවා ඇත්තේ? පොත්ත තමයි තියෙන්නේ ෆ්ලෝයම් පටකේ. ආහාර අරන් යන ෆ්ලෝයම් පටකේ තියෙන පොත්තේ. චාක පාත්‍ර වලින් හදන ආහාර යවනවා මෙයා දැන් පාත්‍ර දන්නේ නැහැ මෙතන මේ කබලා කියලා. පාත්‍ර වලින් ආහාර එනවා. මෙතන ඇවිල්ලා ස්ටොක් වෙනවා. පිරෙනවා. පිරෙනකොට මේක ටික ටික මහත් වෙනවා. මහත් වෙලා මල්ල වගේ වෙනවා. දැන් මේකට පහළට යන්න ඕනේ. ටික ටික ගෙඩිය වගේ වෙනවා. හරි. ටික ටික ගෙඩිය වගේ හැදි පහළට එනවා. ටික ටික මේක ගෙඩිය වගේ හැදි පහළට එනවා. ඇවිල්ලා මාස දෙකක් විතර යනකොට මෙයා ආචාරයක් මේකට මෙහෙම සම්බන්ධ වෙනවා. මෙහෙම සම්බන්ධ වෙනවා. ඕමෝම සම්බන්ධ වෙනවා. ඕකොන්නෝම සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාට පස්සේ ටික දවසක් ගියාම ආචාරයක් මේක ගානට අඩු වෙලා ආයෙ තිබ්බ වගේ හැදෙනවා. පොත්ත තමයි ෆ්ලෝයම් පටකය. මෙන්න මේ විදිහට සයිලම් පටකය ෆ්ලෝයම් පටකය දෙක එකතුව තියෙන මෙන්න මේ කොටසට කියනවා අපි සනාල කලාපයක් කියලා. ඔයාලා ටියුබ් එකේ ඔක දාලා තියෙනවා. සනාල කලාපය. මෙන්න මෙයාගේ පොත්තයි සයිලම් පටකය දෙක එකට ගත්තම ওই කොටසට අපි කියනවා සනාල කලාපය කියලා කියනවා. ටියුබ් එකේ රූපතරානේ දාලා ඇති එක. අපි බලමු ඊළඟට ශාක පත්‍රයක් හරස් කඩ කොහොමද තියෙන්නේ. ශාක පත්‍රයක හරස් කඩ කොහොමද තියෙන්නේ කියලා බලමු. මේ තියෙන ශාක පත්‍රයක්. මම මේ ශාක පත්‍රය මෙහෙම හරහට කපනවා. ශාක පත්‍රය මෙහෙම හරහට කපනවා. හරිද? හරහට කැපුවට පස්සේ අපිට මේ හරහට කැපුවට පස්සේ ඒක පේන්නේ මේ වගේ. මේ මොකක්ද මේ පියාඹන පීරිසියක්ද මේ? නෑ ශාක පත්‍රයේ හරස් කඩනේ මැදින් තියෙන්නේ නැට්ටර මැද තියෙන නාරටිය. මේ නාරටිය තමයි මේ පේන්නේ මේ දෙකට. මෙන්න මේ වගේ තැනක පොඩි කොටසක් අරගෙන අපි අන්වීක්ෂයෙන් තියලා බලනවා. මේ වගේ තැනක පොඩි කොටසක් අරන් අන්වීක්ෂයෙන් තියලා බලනවා. තියලා බැලුවොත් මෙන්න මෙහෙමනේ පේන්නේ. උඩම තියනවා තුනී ඉති තට්ටුවක් වගේ එකක්. උඩින්ම තියනවා තුනී ඉති තට්ටුවක් වගේ එකක්. අපි ඔකට කියන උච්චාරණය කියන්නේ. උඩින්ම තියෙන තුනී ඉති තට්ටුව වගේ. ඊළඟට තියෙනවා ගඩොල්කට තේලියක් තිබ්බා වගේ තුනී සෛල තට්ටුවක් තියෙනවා මෙහෙම. විනිවිද පේනවා මෙයා. පාරදෘශ්‍යයි. ඇයි? හිරු එළිය ඇතුළට යන්න එපැයි. ආන්නේ විතරයි. මෙන්න මෙහෙම තුනී පාරදෘශ්‍ය සෛල තට්ටුවක් තියෙනවා. ඔකට කියනවා අපි උඩු අපිචර්ණය. මේ උඩින්ම තියෙන තත්ත්වෙම උච්චාරණය. මේකට කියන්නේ උඩු අපිචර්ණය. උඩු අපිචර්ණය. මේක උඩු අපිචර්ණය. දැන් ඔයාලගේ ටියුට් එකේ රූප සටහනක් ඇති. හරි මෙන්න මේ විදිහට මේ කළු සුදුලින් දාපු මේ රූප සටහනක් ඇති. ඒ රූප සටහන ඉංග්‍රීසියෙන් ලියලා තියෙන ඒවා සිංහලෙනුත් ලියා ගන්න ඔයාලට. දැන් මම කියනකොට උඩින්ම තියෙන තුනී තට්ටුවට කියන උච්චාරණය. ඊට පස්සේ තියෙන මේ තනි ගලවකට බේලියක් කියන උඩු අපිචර්ණය. හරි. ඊට පස්සේ තියෙන තව සෛල තට්ටුවක් අර ෂෝකේස් එකේ රෝස් පාන් තිබ්බා වගේ. කෙලින් අතර මෙහෙම. මේවට කියනවා ඉනි මෘදු ස්තර සෛල. මේවට කියනවා ඉනි මෘදු ස්තර සෛල. ඉනි හිතේ වගේ.
ආයි කියන්න සර්. ආයි කියන දේ නැහැ බලන්න ලියන්න. ඉනි මෘදු ඉස්තර සෛල. ඊළඟට මේකෙන් පස්සේ තියෙනවා මෙන්න මෙහෙම නිකන් අපිලිවෙලට තියෙන සෛල වගේක්. ඒව ඈතින් ඈතින් තියෙන. ඈතින් තිබ්බට කොහෙන් හරි තව සෛලයකට හේතු වෙලා තියෙන්නේ. මේකට යටින් තව සෛල තියෙන ඒවට එන්නේ හේතු වෙලා තියෙන්නේ. ඉඩ තියෙන නිසා මේවා අතර ඉඩ තියෙනවා. ආන් ඒ නිසා මෙයාට කියනවා සවිවර සෛල. මෙයාට කියන්නේ සවිවර සෛල. සවිවර මෘදු ස්තර සෛල. සවිවර මෘදු ස්තර සෛල. ඔකට පස්සේ ආයතරයක් මෙන්න මේ වගේ තනි සෛල තට්ටුවක් තියෙනවා. ප්‍රෝටිකාව මේක උඩින් තිබ්බ නිසා උඩු අපිකරණය යටින් තියෙන නිසා යටි අපිකරණය. සර් ඊට කලින් තව එකක් ඒව එච්චර අවශ්‍ය නැහැ. ඒ ඔක්කොම ඕනේ නැහැ. මේ අත්‍යවශ්‍ය ටික මම දෙන්නේ. මෙන්න මෙතන මේ තියෙන සිදුරක්. ඔය සිදුරට කියනවා පූටිකා සිදුර. පූටිකාව කියලා දාන්න පූටිකාව. අදි බත්කූරෙක් ඇවිල්ලා. හරි සර්. right. ඔය තියෙන්නේ ශාක පත්‍රයක හරස් කඩ අපිට දකින්න ලැබෙන විවිධ පාඨක වර්ග. හරි විවිධ සෛල වර්ග සහ පාඨක වර්ග. උඩු අභිචර්මයේ කියන එක හැදලා තියෙන උඩු අභිචර්මීය සෛල වලින්. ඉනි මෘදු ස්තර සෛල මේ මෘදු ස්තර පාඨක මේක ඉනි සෛල කියන එක. මේක සෛවර සෛල කියන එක. මේවා යටි අභිචර්මීය සෛල. මෙන්න මේක දෙනවා පෝටිකාව. හරි ඕන නොවිද තමයි ශාක පත්‍රයක හරස් කඩ ඇදලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට තියෙන්නේ පද්ධති. පද්ධති ගැන කතා කරලා ලියා ගන්න අද අපිට වෙලාව මදි. ලබන සිකුරාදා. බලමු ලබන සිකුරාදා වෙනකොට ප්‍රශ්න පත්‍රයක් මම ඔයාලට සූදානම් කරලා දෙනවා. ඒක දෙන්නේ ධ්වනිය පාඩම දක්වා. ධ්වනිය කියන්නේ 11 වෙනි පාඩමනේ. පළවෙනි පාඩමේ ඉතින් ඒක දක්වාම බලන්න ඉතින් වැඩිපුර ධ්වනිය පාඩමෙන් එක්ක වැඩිපුර ධ්වනිය පාඩමේ වෙනවා අර පළවෙනි පාඩමේ ඉතින් 10 වෙනි පාඩම දක්වා පොඩි පොඩි කැලි එකතු වෙයි. සූදානම් පිට ඉන්න බදාදා අද සඳුදානේ ඔව් බදාදා වගේ වෙනකොට පාඩ පේපරේ දාන්න නිදාසේ ලියලා කියලා තියන්න ඕන. හරි එහෙමනම් අපි අදට පාඩම නතර කරනවා. ආය අපි සිකුරාදා අපද. එහෙනම් ඔක්කොටම සුබ රාත්‍රියක් ආයුබෝවන්.